නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨදා ලෝභ මූලානි දෝෂ මූලානි ච ද්විධා මෝහ මූලානි ච ද්වේති ද්වාදසා කුසලාසියුම් අභිධර්මාර්ථ සංග්‍රහයේ ප්‍රථම පරිච්ඡේදයේ 7 වෙනි ගාථාව වූ මෙම ගාථාවෙහි අර්ථය ලෝභ මූල සිත් 8 වැදෑරුම්ය ද්වේෂ මූල සිත් 2 වැදෑරුම්ය මෝහ මූල සිද්ද 2කි. මෙසේ අකුසල සිත් 12ක් වේ යනුයි. පසුගිය පාඩම් 8 තුලින් මේ සියලුම අකුසල් සිත් ගැන හොඳින් ඉගෙන ගන්නට ලැබුණා. අනවරාග සංසාර ගමනේදී භවත්‍රේ පුරා සැරිසරපු ඔබ අප සෑම සිළු දෙනා අතින් දැන හෝ නොදැන සිදු වූ සියලුම අකුසල් සිදු වුණේ මේ සිත් 12න් පමණක් බව මේ වෙන විට අපි සෑම සිළු දෙනාම ඉගෙන කියාගෙන තිබෙනවා. අද දවසේ සූදානම් වන්නේ එම අකුසලයන්ගේ විපාක ක්‍රියාත්මක වන ආකාරය වටහා ගන්නයි. එසේනම් ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඇසළ මස පුර සතවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2020ක් වූ ජූනි මස 27 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වුණු මේ මොහොතේදී ලෝකයේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදවුම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටින්නේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 9 වැනි පාඩම සමගයි. අද දිනේ මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපගේ ගෞරවනීය ආචාර්යන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවැල ඥාන දස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපගේ ගෞරවනීය ආරාධනය කාරුණිකව පිළිගෙන ගම්බීර වූ අභිධර්මාර්ථයෝ අපට වටහාගත හැකි අයුරින් විස්තර කර දෙමින් ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය ජීවිතවල සැනසීම පිණිසම අපට අවබෝධ කරවීම උදෙසා මහත්සේ කැපවන්නා වූ අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් වැඩසටහනට පිළිගන්නට සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං සාදෝකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනයේ මේ අභිධර්මය ත්‍රිපිටක අපේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන තුලින් අභිධර්මය ඉගෙන කියා ගන්නට බොහෝ සදහැවත් පිරිසක් ලෝකේ රටවල් ගණනාවක සිට සූම යෙදුම ඔස්සේ සහ සම්බන්ධ වෙලා තිබෙනවා. අද දවසේත් මේ උතුම් පාඩම අපට අනුකම්පා පිණිස කියා දෙන මෙන් අපි ඔබ වහන්සේට පාදාභිවන්දනයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි අපි කවුරුත් নমස්කාර පාඨය කියමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්නයි අද මේ සූදානම් වෙන්නේ. අපි එදා අවසාන දවසේදී මේ මෝහ මූලසිත සම්බන්ධයෙන් පිරිසට පැහැදිලි කරලා දුන්නා. එතකොට මේ පාඩමේ අගට තිබුණ ප්‍රශ්න මාලාවක්. ඒ ප්‍රශ්නෝත්තර අපි දැන් මේ වෙලාවේදී බලමු. තමන් ලියපු ටික අතට ගන්න.
ඊට පස්සේ මම කියන උත්තර තමන් ඒ විදිහට ලියලා තියෙනවා නම් එහෙම නැත්නම් ඊට ආසන්න ක්‍රමයකට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න නැත්නම් තමන්ගේ එහෙම ලියලා නැත්නම් මේ කියන ක්‍රමයට උත්තර සකස් කරගන්න ඕනේ. හොඳයි. එතකොට අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නය මෝහය යනු කුමක්ද? එතකොට පිළිතුර යම් කිසි කරුණක් සිතන කල්හි ඒ කරුණ හරියට දැනගන්නට නොපිළිවන් වන පරිදි සිත අඳුරු කරන එක්තරා ස්වභාවයකට මෝහයයි කියනු ලැබේ. නැවතත් යම් කිසි කරුණක් සිතන කල්හි ඒ කරුණ හරියට දැනගන්නට නොපිළිවන් වන පරිදි සිත අඳුරු කරන එක්තරා ස්වභාවයකට මෝහයයි කියනු ලැබේ. ඒ ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. විචිකිච්ඡාව යනු කුමක්ද? විචිකිච්ඡාව යනු කුමක්ද? පිළිතුර බුද්ධ ආදී රත්නත්‍රය ගැන හා පින් පව්වල විපාක මරණින් මතු නැවත ඉපදීම යනාදිය ගැන හටගන්නා සැකේ විචිකිච්ඡා නම් වේ. බලන්න බුද්ධ ආදී රත්නත්‍රය ගැන හා පින් පව්වල විපාක මරණින් මතු නැවත ඉපදීම යනාදිය ගැන හටගන්නා සැකය විචිකිච්ඡා නම් වේ. එහෙමත් නැත්නම් තවත් ක්‍රමයකට අපිට කියන්න පුළුවන්. ඒ තමයි බුද්ධ ආදී 8 තැන සම්බන්ධයෙන් උපදනා සැකේ විචිකිච්ඡාව නම් වේ. බුද්ධ ආදී 8 තැන සම්බන්ධයෙන් උපදනා සැකේ විචිකිච්ඡාව නම් වේ. ඒ ක්‍රමයට ලියලා තිබ්බත් නිවැරදි. හොඳයි. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නේ බලමු. උද්දච්චය යනු කුමක්ද? උද්දච්චය යනු කුමක්ද? පිළිතුර යම් කිසිවක් සිතන කල්හි කරන කල්හි සිතේ හටගන්නා නොසන්සුන් ගතිය කලබල ගතිය උද්දච්ච නම් වේ. නැවතත් යම් කිසිවක් සිතන කල්හි කරන කල්හි සිතේ හටගන්නා නොසන්සුන් ගතිය කලබල ගතිය උද්දච්ච නම් වේ. හොඳයි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය මෝහ මූල චිත්තේ බෙදෙන්නේ කුමකින්ද? මෝහ මූල චිත්තේ බෙදෙන්නේ කුමකින්ද? පිළිතුර මෝහ මූල චිත්තේ බෙදෙන්නේ විචිකිච්ඡා උද්දච්ච යන චෛතසික දෙකෙනි. මෝහ මූල චිත්තේ බෙදෙන්නේ විචිකිච්ඡා උද්දච්ච යන චෛතසික දෙකෙනි. පස්වෙනි ප්‍රශ්නය මෝහ මූල සිත සෝමනස්යෙන් හෝ දෝමනස්යෙන් යුක්ත නොවන්නේ කුමක් නිසාද? මෝහ මූල සිත සෝමනස්යෙන් හෝ දෝමනස්යෙන් යුක්ත නොවන්නේ කුමක් නිසාද? පිළිතුර මෝහ මූල චිත්තය අරමුණේ සැටි වසන මෝහයෙන් යුක්ත වන නිසාද? විචිකිච්ඡාව හේතුවෙන් අරමුණ ගැන නිශ්චයක් නැති නිසාද? උද්ධච්චයාගේ වශයෙන් සැලෙන නිසාද? අරමුණු රසය හොඳින් ගැනීමට සමත් නොවේ. එබැවින් ඒ සිත සෑම කල්හිම උපේක්ෂා සහගතම වේ. ඔය ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ.
මෝහමූල චිත්තේ සංඛාර බෙහෙදය නොලබෙන්නේ කුමක් නිසාද? මෝහමූල චිත්තේ සංඛාර බෙහෙදය නොලබෙන්නේ කුමක් නිසාද? පිළිතුර සැකය නොසන්සුන්කමය යන මේ දෙක කෙනෙකුගේ මෙහෙයීමෙන් තොරව ප්‍රකෘතියෙන්ම සත්‍යයන් තුළ ඇතිවන කරුණු දෙකකි. එබැවින් මෝහමූල චිත්තයෙහි සංඛාර බෙහෙදය නොලබේ. ඔය ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ. විචිකිච්ඡාව දුරු කරගත හැක්කේ කෙසේද? විචිකිච්ඡාව දුරු කරගත හැක්කේ කෙසේද? පිළිතුර විචිකිච්ඡාව දුරු කරගත හැක්කේ තමාගේත් බුද්ධාදීන්ගේත් වෙනස තේරුම්ගෙන ශ්‍රද්ධාව දියුණු කර ගැනීමෙන්ය. විචිකිච්ඡාව දුරු කරගත හැක්කේ තමාගේත් බුද්ධාදීන්ගේත් වෙනස තේරුම්ගෙන ශ්‍රද්ධාව දියුණු කර ගැනීමෙන්ය. හොඳයි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. විචිකිච්ඡාව ඇතිවීමේ හේතු මොනවාද? විචිකිච්ඡාව ඇතිවීමේ හේතු මොනවාද? පිළිතුර විචිකිච්ඡාව ඇතිවීමට හේතු නම් සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ඥානයේ ඉක්ම වූ උසස් නුවණ ඇති බුද්ධාදී මහෝත්තමයන්ට මිස සෙස්සන්ට අවශ්‍ය වූ කරුණු විවේචනය කරන්නට යෑම පරලොව ආදිය පිළිබඳව සාමාන්‍ය ජනයා කරන පුහු විවේචන ඇසීම කියවීම යන මේවාය. මේ ක්‍රමයට ලියලා තියෙනවා නම් හරි දාගන්න. හොඳයි. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ. සියල්ලටම දුබල අකුසල සිත කුමක්ද? සියල්ලටම දුබල අකුසල සිත කුමක්ද? පිළිතුර උපේක්ෂා සහගත ඖදත්‍ය සංප්‍රයුක්ත සිත. නැත්නම් අපි පාලි ක්‍රමයෙන් කියනවා නම් උපේක්ඛා සහගත උද්ධච්ච සංප්‍රයුක්ත සිත. ඔය ක්‍රමයට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. හොඳයි. ඊළඟට අපි මතක් කරන්න ඕනි විශේෂයෙන්ම මේ උපේක්ෂාව කියන්නේ උපේක්ෂාව ගැන. දැන් අපිට මේ අකුසල් සිත්වල උපේක්ෂා සහගත සිත් කිහිපයක්ම ආවා. එතකොට මෙතනදි මේ සිත්වල උපේක්ෂා සහගත කියලා කියන්නේ අරමුණේ මධ්‍යම බව වූ රසය විඳින ස්වરૂපේ. මේකට තමයි උපේක්ෂාව කියලා කියන්නේ. එතකොට දැන් අපි දන්න උපේක්ෂාවකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් තමන්ගේ දරුවා වරදක් කරනවා. වරදක් කරාට පස්සේ දෙමව්පියෝ කියනවා මොනවා කරත් ඉතින් අපේ දරුවනේ කියලා උපේක්ෂා වෙනවා. එතකොට එතන කියන උපේක්ෂාව වෙන එකක්. මෙතන කියන්නේ අපි වේදනා උපේක්ෂාව. එතකොට මේ සිත්වල කියන්නේ වේදනා උපේක්ෂාව ගැන. එතකොට ඒ අරමුණේ මධ්‍යම බව වූ රසය විඳින ස්වરૂපයට තමයි සංගේ විඳීමට තමයි උපේක්ෂා වේදනාව කියලා කියන්නේ. උපේක්ෂා සහගත කියන මේ සිත්වල යෙදෙන පදයෙන් අදහස් කරන්නේ ඒකයි. එතකොට මේ විදිහට මේ උපේක්ෂාව දස ආකාරයි. ආකාර 10කට උපේක්ෂාව බෙදලා පෙන්නනවා. අපි ඉදිරියේදී ඒක පැහැදිලි කරනවා. මොකද මම මේක පැහැදිලි කරේ සමහරෙකුට අදහස් වෙනවා උපේක්ෂාවෙන් කොහොමද අකුසලයක් කරන්නේ? උපේක්ෂාවෙන් කොහොමද මේ හොරකමක් කරන්නේ? ඒ විදිහට ප්‍රශ්නයක් එනවා. එතනදී අදහස් කරන්නේ දැන් එතනදී ඒ විදිහට අපිට මේ ප්‍රශ්නේ එන්නේ අපි අර සාමාන්‍යයෙන් අදහස් කරගෙන උපේක්ෂාව මෙතෙන්ට ගලපලා බලනකොට. නමුත් මෙතනදී මේ සිත්වලදී අදහස් කරන්නේ වේදනා උපේක්ෂාව. ඒ කියන්නේ අරමුණේ මධ්‍යම බව වූ රසයේ විඳින ස්වરૂපයට. එතකොට අතනදී තියෙන්නේ මධ්‍යස්ත වෙනවා කියලා අපි කියන්නේ දෙන්න. මධ්‍යස්ත වෙනවා. ඒ නිසා මේ දෙක හොඳට පැහැදිලි කරගන්න ඕනි. අපි ඉදිරියේදී
ඔය දසවිධ උපේක්ෂාව ගැන පැහැදිලි කිරීමක් කරනවා. එතකොට Tamanට ඒක මනාව වැටහි. හොඳයි. ඊට පස්සේ අපි එදා මෝහ මූල සිත් පාඩම කරාන. ඉතින් මේ මෝහ මූල සිත් දෙකත් අද පාඩම් දෙන්න කෙනෙකුට දෙන්නෙකුට අවස්ථාව තියෙනවා. කවුරු හෝ ඉදිරිපත් වෙලා ඒ සිත් දෙක පාඩම් දෙන්න. කවුරුත් ඉන්නවද පාඩම් දෙන්න? ඔබට පුළුවන් raise hand option එක හරහා ඉදිරිපත් වෙන්න. එතකොට අපිට පුළුවන් ඔබ සම්බන්ධ කරවන්න උත්තර දෙන්න. මෝහ මූල සිත් දෙක. අයින්න සංස රසික කටුගහ මහත්මයා හොඳයි. ඔව් රසික මහත්මයා උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත, උපේක්ෂා සහගත උද්දච්ච සංප්‍රයුක්ත සිත. හොඳයි. තව කාට හරි අවස්ථාවක් තියෙනවා. හොඳයි, එහෙනම් අපි වෙලා යන නිසා පාඩම හොඳයි සංස. පටන් ගමු. ඊට පස්සේ දැන් අපි මෙතෙක් ඉගෙන ගත්තනේ අකුසල් සිත් 12. ඒකට අකුසල් සිත් 12 ඉගෙන ගත්තා. මේ අකුසල් සිත් වල පැහැදිලි කරා මේ වේදනා බෙහෙදය සහ සංඛාර බෙහෙදය ගැන. ඒකට වේදනා බෙහෙදයෙන් බෙදෙන හැටි, ඒ වගේම සංඛාර බෙහෙදයෙන් බෙදෙන හැටි. ඉතින් අපි ඒක ටිකක් බලමු. ඒ ගැන ටිකක් අපි පැහැදිලි කරගන්න එක වටිනවා. එතකොට අපිට වගුවක් තියෙනවා. අකුසල් සිත් වේදනා සහ සංඛාර බෙහෙදයෙන් ලකුණු කිරීම. ඒ කියන්නේ අකුසල් සිත් සෝමනස්ස සහගත සිත් කොච්චරක් තියෙනවද අකුසල් සිත් වල? ඊළඟට උපේක්ෂා සහගත සිත්, දෝමනස්ස සහගත සිත්, ඊට පස්සේ අසංඛාරික සිත් සහ සසංඛාරික සිත්. එතකොට අපි මුලින්ම බලමු සෝමනස් අකුසල් සිත් 12 සෝමනස්ස සහගත සිත් කොච්චර තියෙනවද කියලා. බලන්න සෝමනස්ස සහගත සිත් 4ක් තියෙනවා. ඒ සෝමනස්ස සහගත සිත් 4ම ලෝභ මූල සිත් යටතේ තියෙන්නේ. සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුත්ත අසංඛාරික සිත. ඊළඟට සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුත්ත සසංඛාරික සිත. ඊළඟට සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත. එතකොට මේ සිත් 4 තමයි සෝමනස්ස සහගත සිත්. ඊළඟට අපි බලමු උපේක්ෂා සහගත සිත් මොනවද කියලා. දැන් උපේක්ෂා සහගත සිත් බලන්න ලෝභ මූල සිත් වල තියෙනවා 4ක්. ඊළඟට මෝහ මූල සිත් වල තියෙනවා 2ක්. එතකොට උපේක්ඛා සහගත දිට්ඨිගත සංපයුත්ත
අසංඛාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත. ඊළඟට උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත සිත. එතකොට බලන්න සිත් 6ක් තියෙනවා. සෝමනස්ස සහගත සිත් තිබුණේ 4යි. උපේක්ඛා සහගත සිත් තියෙනවා 6ක්. හොඳයි. ඊළඟට අපි බලමු දෝමනස්ස සහගත සිත්. දෝමනස්ස සහගත සිත් විදියට ගැනෙන්නේ ද්වේෂ මූල සිත් දෙක. දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාරික සිත, දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංඛාරික සිත. එතකොට දෝමනස්ස සහගත සිත් තියෙන්නේ 2යි. ඊළඟට අපි බලමු අසංඛාරික සිත්. අකුසල් සිත් 12 අසංඛාරික සිත්. එතකොට අසංඛාරික සිත් තියෙනවා බලන්න ලෝභ මූල සිත්වල 4ක් තියෙනවා. ලෝභ මූල සිත්වල 4ක් තියෙනවා. ඊට පස්සේ ද්වේෂ මූල සිත් වලින් 1යි. ඊළඟට මෝහ මූල සිත් වලින් 2ක් තියෙනවා. සෝමනස් සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත, ඊළඟට සෝමනස් සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිත, ඊළඟට උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත, ඊළඟට උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිත. ඒකට ලෝභ මූල සිත් යටතේ 4ක් තියෙනවා. ඊළඟට ද්වේෂ මූල සිත් වලදී දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාරික සිත. කියන්නේ ද්වේෂ සිත් වල පළවෙනි සිත. ඊළඟට මෝහ මූල සිත් දෙකම අපි මතක් කරා මේ අසංඛාරිකයි කියලා. මේ විචිකිච්ඡාව සහ උද්ධච්චය කියන දෙක ප්‍රකෘතියෙන්ම සත්‍යයන්ට ඇති වෙනවා. ඒ නිසා අසංඛාරිකයි කියලා අපි පැහැදිලි කරා. එතකොට බලන්න මේ යටතේ සිත් තියෙනවා 7ක්. ඒකට අසංඛාරික සිත් තියෙනවා 7ක්. ඊළඟට බලමු සසංඛාරික සිත්. සසංඛාරික සිත් තියෙනවා 5ක්. මොනවද? සෝමනස් සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත, සෝමනස් සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත. ඊළඟට ඒ සියල්ලම ලෝභ මූල සිත් යටතේ ආපු සිත් 4ක්. ඊළඟට ද්වේෂ මූල සිත් යටතේ එකක් තියෙනවා. දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංඛාරික සිත. හොඳයි. එතකොට අපිට බලන්න පුළුවන් සම්පූර්ණම බලන්න සෝමනස්ස සහගත සිත් 4යි. අකුසල් සිත් 12 සෝමනස්ස සහගත සිත් 4යි. ඒ ලෝභ මූල මුල් සිත් 4. ඊළඟට උපේක්ඛා සහගත සිත් 6යි. ලෝභ මූල සිත් වල තියෙනවා 4ක්. ඊළඟට මෝහ මූල සිත් වලින් 2යි. ඊළඟට දෝමනස් සහගත සිත් තියෙනවා 2ක්. ඒ ද්වේෂ මූල සිත් 2. ඊළඟට අසංඛාරික සිත් 7යි. අසංඛාරික සිත් 7ක් තියෙනවා. ඊළඟට සසංඛාරික සිත් 5ක් තියෙනවා. එතකොට මෙන්න මේක මේ වේදනා බෙහෙදය සහ සංඛාර බෙහෙදය මේ අකුසල් සිත් 12 අපි හොඳට දැනගන්න ඕනේ. මොකද ඉදිරි පාඩම් වලදී මේ විදිහට මතකයේ තියෙනවා නම් අපිට ඒ පාඩම් හොඳින් අධ්‍යයනය කරන්න ඒක ලොකු පහසුවක් වෙනවා. හොඳයි. ඊළඟට අපි මතක තියාගන්න ඕනේ දැන් අපි කතා කරා මේ අකුසල් සිත් 12 ගැන. එතකොට අපි දැන් එදිනෙදා ක්‍රියාකාරකම් කරනවා. එතකොට අපි කරන ක්‍රියාකාරකම් වලදී අපිට මෙන්න මේ කියන සිත් 12 පහළ වෙනවා නම්
අන්න ඒ ක්‍රියාකාරකම අකුසලයක්. ඒ කටයුත්ත අකුසලයක්. ඒක අපි දැනගන්න ඕනි. දැන් සමහරලාවට අපිට හිතෙනවා මේ මං කරපු දේ කුසලයක්ද අකුසලයක්ද කියලා. ඒකට ඒ අවස්ථාවේදී අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ මෙන්න මේ සිත් 12න් එකක් අපිට පහළ වෙනවා නම් ඒ කටයුත්ත කිරීමේදී එහෙමනම් ඒක අකුසලයක්. හොඳයි. එතකොට ලෝකේ අකුසල් කියලා තියෙනවා නම් උපරිම තියෙන්නේ මේ සිත් 12 විතරයි. මේ සිත් 12ට අමතරව එකම අකුසලයක්වත් පහළ වෙන්නේ නැහැ. හොඳයි. එතකොට අපි බලමු දැන් මෙතෙක් අපි කතා කර අකුසල් සිත් 12 ඊට පස්සේ අද අපිට කතා කරන්න තියෙන්නේ මේ අහේතුක සිත් 18 සම්බන්ධයෙන්. ඒකට මෙතෙක් අපි සිත් බෙදාගෙන ආපු ක්‍රමය සිත කොහොමද බෙදුනේ කියලා නැවතත් අපි පුනරාවර්ජනයක් කරමු. එතකොට බලන්න චිත්තය මුලින්ම. දැන් පිරිසට මතකයි මේ පරමාර්ථ ධර්ම මුලින්ම බෙදුවා හතරකට. මූලික ක්‍රමයෙන් හතරයි. චිත්තේ, චෛතසිකේ, රූපේ, නිර්වාණය කියලා. ඒකෙන් එකක් තමයි චිත්තය කියන්නේ. එතකොට මේ සිත මූලිකවම කොටස් හතරකට බෙදෙනවා. එතකොට පළවෙනි එක අපි කිව්වා කාමාවචර සිත්. කාමාවචර සිත්. ඒතර 54යි. ඊළඟට රූපාවචර සිත් 15යි. ඊළඟට අරූපාවචර සිත් 12යි. ඊළඟට ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් 8යි, දීර්ඝ ක්‍රමයෙන් 40යි. එතකොට ඊළඟට අපි කාමාවචර සිත් නැවත කොටස් 3කට බෙදෙනවා කියන එක මතක් කරා. එතකොට පළවෙනි එක අකුසල් සිත්. අකුසල් සිත් 12යි. ඊළඟට අහේතුක සිත් 18යි. ඊළඟට කාමාවචර සෝභන සිත් 24යි. මේ සියල්ල එකතු වුනහම 54ක් එනවා. ඔන්න එතකොට කාමාවචර සිත් 54යි. කාමාවචර සිත් කියලා කිව්වේ කාම ලෝකේ බොහෝ සෙයින් පහළ වෙන නිසා ඒවට කාමාවචර සිත් කියලා කිව්වා. කාම ලෝක 11යි. ඒ 11 බොහෝ සෙයින් පහළ වෙන සිත් වලට තමයි කාමාවචර සිත් කියලා කිව්වේ. එතකොට දැන් අපි මේ වෙනකොට අකුසල් සිත් 12 කියන්නේ කාමාවචර සිත් වල ඒ කොටස් තුනෙන් එක කොටසක් වෙන අකුසල් සිත් 12 අපි ඉගෙනගෙන අවසానයි. එහෙමනම් අපිට තියෙන්නේ කාමාවචර සිත් වල ඊළඟ කොටස තමයි ඉගෙන ගන්න තියෙන්නේ අද. ඒත් ඊළඟ කොටස තමයි අහේතුක සිත්. අහේතුක සිත්. ඒකට අහේතුක සිත් තියෙනවා 18ක්. ඒ අහේතුක සිත් 18 ඉගෙන ගත්තට පස්සේ තමයි අපිට ඊළඟට තියෙන්නේ කාමාවචර සෝභන සිත් 24 ඉගෙන ගන්න. එතකොට ඒ 24ත් ඉගෙන ගත්තට පස්සේ තමයි අන්න අර කාමාවචර සිත් 54ම අපි සම්පූර්ණ කරා වෙන්නේ. ඒ 54 ඉගෙනගෙන තමයි ඊළඟට අපි රූපාවචර සිත් 15 ඉගෙන ගන්න. ඒ රූපාවචර සිත් ඉගෙනගෙන තමයි අපි ඊළඟට අරූපාවචර සිත් ඉගෙන ගන්න. මේ අරූපාවචර සිත් ඉගෙනගෙන තමයි ඊළඟට අපි ලෝකෝත්තර සිත් ඉගෙන ගන්නේ කෙටි ක්‍රමයෙන් සහ දීර්ඝ ක්‍රමයෙන්. හොඳයි. දැන් එතකොට අපිට අද තියෙන්නේ මේ අහේතුක සිත් සම්බන්ධයෙන් ඉගෙන ගන්න. එතකොට අහේතුක සිතුත් ඊළඟට නැවත කොටස් 3කට බෙදෙනවා. බලන්න පළවෙනි එක. අකුසල විපාක සිත්. නැත්නම් අපි කියනවා අහේතුක අකුසල විපාක සිත්. පළවෙනි කොටස. ඊළඟට දෙවෙනි එක අහේතුක කුසල විපාක සිත්. ඊළඟට තුන්වෙනි කොටස තමයි අහේතුක ක්‍රියා සිත්. එතකොට අකුසල විපාක සිත් තියෙනවා 7ක්. අහේතුක කුසල විපාක සිත් තියෙනවා 8ක්. අහේතුක ක්‍රියා සිත් තියෙනවා 3ක්. එතකොට මේ සියල්ල එකතු වුනහම සිත් 18ක් වෙනවා. අන්න අහේතුක සිත් 18. එහෙමනම් අපිට මේ අහේතුක සිත් කියන්නේ අකුසල් සිත් වලින් පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන අහේතුක සිත්. ඒ අහේතුක සිත් වල පළවෙනි කොටස තමයි අකුසල විපාක සිත්. ඒකට අකුසල විපාක සිත් ටික ඉගෙනගෙන තමයි ඊළඟට අපි අහේතුක කුසල විපාක සිත් ඉගෙන ගන්න.
ඒ අහේතුක කුසල විපාක සිත් ඉගෙනගෙන තමයි ඊළඟට අපි අහේතුක ක්‍රියාසිත 3 ඉගෙන ගන්න. එහෙමනම් අපිට අද තියෙන්නේ අකුසල විපාක සිත් 7 ඉගෙන ගන්න මුලින්ම. එතකොට අපි බලමු අකුසල් විපාක සිත් අහේතුක සිත් යටතේ තියෙන පළවෙනි කාණ්ඩේ වෙන අහේතුක අකුසල විපාක සිත් 7 මොනවද කියලා. බලන්න පළවෙනි එක උපේක්ඛා සහගත චක්ඛු විඥානය. ඊළඟට 2 උපේක්ඛා සහගත සෝත විඥානය. ඊළඟට 3 උපේක්ඛා සහගත ගහන විඥානය. ඊළඟට 4 උපේක්ඛා සහගත ජීවහා විඥානය. ඊළඟට 5 දුක්ඛ සහගත කාය විඥානය. ඊළඟට 6 උපේක්ඛා සහගත සම්පටිච්ඡනය. 7 උපේක්ඛා සහගත සම්තීරණය. මෙන්න මේ සිත් 7 තමයි අහේතුක අකුසල විපාක සිත් 7 කියලා කියන්නේ. නැත්නම් අපි කියනවා අකුසල විපාක සිත් 7. එතකොට මේ අකුසල් විපාක සිත් 7 කියලා කියන්නේ අන්න අර මුලින් අපි ඉගෙනගත්තු අකුසල් සිත් 12 තියෙනවනේ. ඒ 12ට විපාක වශයෙන් ලැබෙන සිත් 7 තමයි මේ අකුසල විපාක සිත් 7 කියලා කියන්නේ. හොඳයි. එතකොට අපිට අද මේ අහේතුක සිත් 18 මුල් කාණ්ඩේ හැටියට මේ අකුසල් විපාක සිත් 7 ගැන ඉගෙන ගන්න තියෙනවා. හොඳයි. එතකොට අපි පාඩමට අද යමු වෙමු. එතකොට මතක තියාගන්න අපි මේ 12 ආකාරයෙන් 12 ආකාර අකුසලේ කරාට පස්සේ අපිට ලැබෙන්නේ විපාක 7යි. විපාක සිත් 7ක් තමයි ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා විපාක 7යි. අකුසල් නම් 12ක් තියෙනවා. හැබැයි විපාක වශයෙන් ලැබෙන්නේ 7යි. ඉතින් ඒ 7 තමයි දැන් අපි ඔය දැක්වේ. එහෙමනම් අපි බලමු මේ පාඩම අපි කියවලාම ඊට පස්සේ පැහැදිලි කරගනිමු. අහේතුක සිත් කියන්නේ. හොඳයි කියන්න. අහේතුක සිත් 18. මේ ධර්මයෙහි ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ යන චෛතසික ධර්ම 6ට හේතු යන නම ව්‍යවහාර කරනු ලැබේ. හේතු යන නාමය ව්‍යවහාර කරන චෛතසික 6න් යටත් පිරිසෙන් එකක් හෝ යෙදෙන සිතට සහේතුක සිතකැයි කියනු ලැබේ. එක් හේතු ධර්මයකදු නොලැබෙන සිත්වලට අහේතුක සිත්යයි කියනු ලැබේ. අකුසල විපාකය, කුසල විපාකය, ක්‍රියාය කියා අහේතුක සිත් 3 කොටසක් ඇත්තේය. ඒ සිත්වලට අහේතුක නාමය ව්‍යවහාර කරන්නේ ඒවා යම්කිසි හේතුවක් නැතිව ඉබේම ඇතිවෙන ඒවා නිසා නොව හේතු යන නම ව්‍යවහාර කරන ලෝභාදී ධර්ම 6න් එකකුත් ඒ සිත්වල නැති නිසා බව විශේෂයෙන් මතක තබා ගත යුතුය. හේතු පිළිබඳව විස්තරයක් මතු පරිච්ඡේදයක එනවා ඇත. අකුසල විපාක සිත් 7ක්ද කුසල විපාක සිත් 8ක්ද ක්‍රියාසිත 3ක්ද ඇති බැවින් අහේතුක සිත් 18ක් වේ. විපාක යනු කුසලයන් කළ තැනැත්තාගේ సంతානයෙහි ඒ කුසලයන් නිසා අනාගතයේ ඇතිවන සිත්ය. කුසලයන්ගේ බලයෙන් අනාගතයේ ඇති කරවන සිත්ය. අකුසල විපාක සිත් 7. සාමාන්‍යයෙන් අකුසල විපාකයේ එකක් වුවද සිත් උපදනා ස්ථානයන්ගේ වශයෙන්ද සිත් වලින් සිදු කරන කෘත්‍යයන්ගේ වශයෙන්ද අකුසල විපාක 7ක් වේ. ඇසය, කන්නය, නාසය, දිවය, කයය, හෘද රූපය කියා සිත් උපදනා ස්ථාන 6ක් ඇත්තේය. ඒවා ගැන විස්තර මතු දත හැකිවනු ඇත. විපාක සිත් අතර ඇසෙහි උපදනා සිද්ද ඇත්තේය. කනෙහි උපදනා සිද්ද, නාසයෙහි උපදනා සිද්ද, දිවෙහි උපදනා සිද්ද, කයෙහි උපදනා සිද්ද ඇත්තේය.
ඒ සිත්වලට උපදනා ස්ථාන අනුව නම් දී තිබේ. හෘද රූපයෙහි උපදනා සිත් බොහෝ බැවින් ඒවාට උප්පත්ති ස්ථානය අනුව නම් නොදිය හැකිය. අහේතුක සිත්වල හෘදයෙහි උපදනා සිත්වලට ඒ සිතින් සිදු කරන කෘත්‍ය අනුව නම් දී තිබේ. උපේක්ඛා සහගත චක්කු විඥානය, උපේක්ඛා සහගත සෝත විඥානය, උපේක්ඛා සහගත ගාන විඥානය, උපේක්ඛා සහගත ජීවහා විඥානය, දුක්ඛ සහගත කාය විඥානය, උපේක්ඛා සහගත සම්පටිච්ඡනය, උපේක්ඛා සහගත සම්තීරණය. මේ සත අකුසල විපාක සිත්ය. චක්කු විඥානය යන්නෙහි තේරුම ඇසෙහි උපදනා සිතය යනුයි. එයින් ඇස ඉදිරියට පැමිණි රූපයේ දැකීම සිදු කරනු ලැබේ. සෝත විඥානය යන්නෙහි තේරුම කනෙහි උපදනා සිතය යනුයි. එයින් කනට පැමිණෙන ශබ්ද ඇසීම සිදු කරනු ලැබේ. ගාන විඥානය යන්නෙහි තේරුම නාසයෙහි උපදනා සිතය යනුයි. එයින් නාසයට පැමිණෙන ගන්ධයන් දැන ගැනීම සිදු කරනු ලැබේ. කාය විඥානය යන්නෙහි තේරුම කයෙහි උපදනා සිතය යනුයි. එයින් ශරීරයේ සිදුවන සැපීම් දැනගනු ලැබේ. චක්ෂුර් විඥානාදී විඥාන පසින් ගන්නා ලද අරමුණ පිළිගන්නා සිතට සම්පටිච්ඡන සිතයයි කියනු ලැබේ. සම්පටිච්ඡනයෙන් ගත් අරමුණ විමසන්නා වූ සිත සම්තීරණ නම් වේ. සම්පටිච්ඡන සම්තීරණ සිත් දෙකෙහි තතු වීති කාණ්ඩයේදී දත හැකි වනු ඇත. දැන් සිත් ගණන පමණක් මතක තබා ගන්න. හොඳයි. එතකොට අහේතුක සිත් 18. අහේතුක සිත් 18. කොට මේකෙදී මුලින්ම දක්වනවා මේ සාමාන්‍යයෙන් ධර්මයේ පැහැදිලි කරනවා ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියලා හේතු 6ක්. නැත්නම් මේ චෛතසික 6ක්. මේ චෛතසික 6ට හේතු කියන නම ව්‍යවහාර කරනවා. එතකොට දැන් අපි ඉගෙන ගත්ත අර අකුසල් මුල් කියලා මුලින් නේද? අකුසල් මුල් අපි මේ අකුසල් සිත් ඉගෙන ගන්න කලින් ලෝභ මූල සිත් පටන් ගන්න අවස්ථාවේදී අකුසල් මුල් කියලා චෛතසික 3ක් ගැන කිව්වා. මොනවද ඒ? ලෝභ, ද්වේෂ, මෝහ කියලා. ඒ අකුසල් මුල් කියපු ඒ චෛතසික වලටම කියන තවත් නමක් තමයි මේ හේතු. ඒකට අකුසල් මුල් හැටියට ගත්ත චෛතසික 3යි. ඊට පස්සේ මේ තවත් චෛතසික 3ක් ගන්නවා. අලෝභ, අද්වේෂ, අමෝහ කියලා. එතකොට ඒ චෛතසික 3යි එතකොට 6යි මේ 6ට කියනවා හේතු කියලා. හේතු. නැත්තම් මුල් කියලා කියන්නත් පුළුවන්. නමුත් අපිට ඉදිරියේදී පාඩමක් එනවා එතනදී පැහැදිලි කරනවා හේතු කියලා. එතකොට අර මුල් කියපු අර්ථයම තමයි මේ හේතු කියන පදේ අර්ථය. එතකොට මතක තියාගන්න ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ චෛතසික ධර්ම 6ට කියනවා හේතු කියලා. එතකොට දැන් අපි අද සාමාන්‍ය ව්‍යවහාරයේ හේතු කියනකොට පාවිච්චි කරන්නේ මොකක් හරි සිදුවීමට කාරණාවට. මොන හරි දෙයකට කාරණා වුණු දෙයට අපි කියනවා හේතුව කියලා. නේද? මට අර හේතුයෙන් තමයි මේ වගේ දෙයක් උනේ. මට අර නිසා තමයි මෙහෙම දෙයක් උනේ. නැත්නම් අර ප්‍රශ්නෙට හේතුව මේකයි. අන්න එතකොට යමකට කාරණාව, යමක් සිදුවීමට කාරණාවට අපි හේතු කියලා අද සාමාන්‍ය ව්‍යවහාරේ කතා කරනවා. නමුත් මේ ධර්මයේ හේතු කියන්නේ ඒ අර්ථයෙන් නෙවෙයි. දැන් ගස්වලට මේ නොඇටි පොළවේ පිහිටා සිටීමට මුල් උපකාර කරනවා. මුල් නිසා ගස් පොළවේ හොඳට පිහිටලා සිටිනවා. ශක්තිමත්ව පිහිටලා සිටිනවා.
අන්න ඒ වගේ මේ හේතු නැමැති මේ චෛසික ධර්ම නිසා මේ චිත්ත චෛසික ධර්මයන් අරමුණේ මනාව පිහිටා සිටිනවා. අරමුණේ මනාව හොඳින් පිහිටා සිටිනවා නැත්නම් අරමුණ හොඳින් ගන්නවා. අන්න ඒ අර්ථයෙන් තමයි මේ ධර්මයේ හේතු කියන වචනේ භාවිතා කරන්නේ. එතකොට මතක තියාගන්න යමක් උපදින්න කාරණාව කියන අර්ථයෙන් නෙවෙයි මෙතන අදහස් කරන්නේ මේ ගස්වලට හොඳින් පොළවේ පිහිටා සිටීමට මුල් උපකාර වෙනවා වගේ මේ චිත්තචෛසික ධර්මයන් නැත්නම් සිතක් පහළ වෙනකොට ඒ සිතත් එක්ක පහළ වෙන චෛතසික ධර්මයන්ටත් අරමුණේ හොඳින් පිහිටා සිටීමට මේ චෛතසික ධර්ම උපකාර වෙනවා. ඒ අර්ථයෙන් තමයි මේවට හේතු කියලා කියන්නේ. එතකොට මේ චෛතසික ධර්ම 6න් 3ක් මුල් 3 අපි ගත්තොත් ලෝභ ද්වේෂ මෝහ කියන චෛතසික 3 අකුසල සිත්වල යෙදෙන චෛතසික. ඊට පස්සේ අලෝභ අද්වේෂ අමෝහ කියන්නේ කුසල සිත්වල යෙදෙන හේතු. නැත්තම් අපි කියනවා කුසල සිත්වල සහ මේ අව්‍යාකෘත සිත්වල යෙදෙන හේතු කියලා අපි ඒක ඉදිරියට පැහැදිලි කරනවා. එතකොට මේ කියපු හේතු 6න් එක හේතුවක් හෝ යෙදෙන සිතට අපි කියනවා සහේතුක සිත කියලා. මේ හේතු 6න් එක හේතුවක් හරි යම් සිතක යෙදෙනවා නම් ඒ සිතට කියනවා සහේතුක සිත කියලා. ඒතර සමහර සිත්වල එක හේතුවක් යෙදෙනවා. සමහර සිත්වල හේතු දෙකක් යෙදෙනවා. සමහර සිත්වල හේතු 3ක් යෙදෙනවා. එතකොට ඒ අර්ථයෙන් අපි කියනවා එක හේතුවක් යෙදෙනකොට ඒක හේතුක සිතක් කියනවා. හේතු දෙකක් යෙදෙනකොට අපි කියන එක ද්වි හේතුක සිතක් කියලා. ඒ කියන්නේ ද්වි හේතුක සිතක්. හේතු දෙකක් යෙදෙන සිතක්. හේතු 3ක් යෙදෙන සිත් වලට අපි කියනවා ත්‍රි හේතුක සිතක් කියලා. එතකොට දැන් අකුසල් සිත්වල යෙදෙන හේතු 3 කුසල් සිත්වල කවදාවත් යෙදෙන්නේ නැහැ. කුසල් සිත්වලට සාධාරණ හේතු 3 අකුසල් සිත්වල කවදාවත් යෙදෙන්නේ නැහැ. ඒ නිසා හේතු 4ක් යෙදෙන සිත්, හේතු 5ක් යෙදෙන සිත්, හේතු 6ක් යෙදෙන සිත් කියලා නැහැ. එතකොට උපරිම යෙදෙන්න පුළුවන් හේතු 3යි. ඒකට ත්‍රි හේතුක සිත් කියනවා හේතු 3ක් යෙදෙන සිත් වලට. දැන් එතකොට මම මුලින් පැහැදිලි කරලා දුන්නා මේ අකුසල් සිත් 12 යෙදෙන හේතු. දැන් එතකොට පිරිසට කියන්න පුළුවන් ලෝභ මූල සිත්වල හේතු කීයක් යෙදෙනවද නැත්නම් ලෝභ මූල සිත් කියන්නේ කුමන හේතුක සිද්ද? ද්වේෂ මූල සිත් කියන්නේ කුමන හේතුක සිද්ද? ඊළඟට මෝහ මූල සිත් කියන්නේ හේතු කීයක් යෙදෙන සිද්ද කියලා. එතකොට අපි මතක් කරා ලෝභ මූල සිත්වලදී ලෝභය කියන මේ හේතුව නැත්නම් මේ අකුසල් මුල බලවත්. ඒත් එක්ක යෙදෙනවා මෝහයත්. එතකොට හේතු දෙකයි. එහෙමනම් ලෝභ මූල සිත් අපිට කියන්න පුළුවන් ද්වි හේතුකයි කියලා. ඊට පස්සේ ද්වේෂ මූල සිත් දෙකේ අපි කිව්වා ද්වේෂය සහ මෝහය යෙදෙනවා කියලා. එහෙමනම් ඒ දෙකත් ද්වි හේතුකයි. ඊළඟට මෝහ මූල සිත් දෙක අපි කතා කරා මෝහය කියන එකම හේතුවයි යෙදෙන්නේ කියලා. බලවත් වූ මෝහය යෙදෙනවා. එහෙමනම් මෝහ මූල සිත් දෙක ඒක හේතුක සිත් දෙකක්. හොඳයි. එතකොට දැන් මෙතනදී පැහැදිලි කරන්නේ මේ අපි කතා කරන සිත් 18ද ඉදිරියට කතා කරන සිත් 18 ඔය කියපු එකම හේතුවක්වත් යෙදෙන්නේ නැහැ. ලෝභ දේශ මෝහ හෝ අලෝභ අද්වේෂ අමෝහ කියන එකම හේතුවක්වත් යෙදෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ සිත් 18ට කියනවා අහේතුක සිත් කියලා. ඒ සිත් 18ට කියනවා අහේතුක සිත් කියලා. එහෙම නැතිව මේ හේතුවක් නැතුව උපදින සිත් කියන අර්ථයෙන් නෙවෙයි. හේතු නාමයෙන් ව්‍යවහාර කරන මේ චෛතසික ධර්ම 6න් එකදු ධර්මයක්වත් නොයෙදෙන සිත් වලට අපි කියනවා අහේතුක සිත් කියලා. ඒකට ඒබඳු සිත් 18යි. ඒකට බලන්න එකයි කියන්නේ අහේතුක සිත් 18 කියලා. අහේතුක සිත් 18. එතකොට මේ හේතු සම්බන්ධයෙන් ඉදිරියේදී තියෙන වෙනම පාඩමක්. අපි ඒකදී වැඩිදුරටත් මේ ගැන ඉගෙන ගන්නවා. එතකොට බලන්න මේ
අහේතුක සිත් මේ එකදු හේතුවක්වත් නොයෙදෙන සිත් 18ක් තියෙනවා. ඒ 18 අතර අකුසල විපාක සිත් 7ක් තියෙනවා, කුසල විපාක සිත් 8ක් තියෙනවා, ක්‍රියාසිත 3ක් තියෙනවා. ඒ ක්‍රමයෙන් ගත්තාම 18යි. එතකොට මේ විපාක සිත් කියන්නේ මොනවද කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. දැන් ඉස්සර මුලින් අකුසල් සිත් කියන්නේ මොනවද කියලා අපි ඉගෙන ගත්තා. යම් කෙනෙකුගේ సంతානෙ පහළ වුණොත් එයාට අනාගතයේ අනිෂ්ට විපාක ගෙන දෙන සිත් වලට අපි කියව අකුසල් සිත් කියලා. ඊට දැන් මේ විපාක සිත් බලමු. විපාක යනු කුසල කුසලයන් කළ තැනැත්තාගේ సంతානෙහි ඒ කුසල කුසලයන් නිසා අනාගතයේ ඇතිවන සිත්ය. එහෙම නැත්නම් කුසල කුසලයන්ගේ බලයෙන් අනාගතයේ ඇති කරවන සිත්ය. අන්න. එතකොට කුසල අකුසල් කරපු තැනැත්තාගේ సంతානෙහි ඒ කියන්නේ චිත්ත ක්‍රියාවලියේ මේ කුසල අකුසලයන්ගේ බලයෙන් ඇති කරන සිත් අනාගතයේ ඇති කරන සිත් වලට තමයි මේ විපාක සිත් කියලා කියන්නේ. තමාගේ సంతානේ නැත්නම් තමාගේ මේ චිත්ත පරම්පරාවේ අනාගතයේ ඇති කරන සිත් වර්තමානයේ කරන කුසල අකුසල් නිසා අන්න ඒවට තමයි විපාක සිත් කියලා කියන්නේ. හොඳයි ඊළඟට අකුසල විපාක සිත් 7. බලමු අකුසල් විපාක සිත් 7. අකුසල් විපාකය කියලා කිව්ව සාමාන්‍ය කෙටි ක්‍රමයෙන් කිව්වොත් එකක්. නමුත් ඒ අකුසල් විපාකය අකුසල් විපාක සිත උපදන ස්ථානයන්ගේ වශයෙන් සහ ඒ සිත් වලින් සිදු කරන කෘත්‍යයන්ට අනුරූපීව සිත් 7ක් දක්වනවා. අකුසල් විපාක සිත් 7ක් තියෙනවා. එතකොට මතක තියාගන්න මේ අකුසල් විපාක සිත් 7 අහේතුකයි. කියන්නේ හේතු නාමයෙන් ව්‍යවහාර කරන එකම ධර්මයක්වත් යෙදෙන්නේ නැහැ මේ සිත් 7. ඇස කන නාසය දිවය කය හෘද රූපේ කියා සිත් උපදන ස්ථාන 6ක් ඇත්තේය. එතකොට මතක තියාගන්න දැන් කෙටියෙන් අපේ මේ ශරීරයේහි සිත් උපදන ස්ථාන තියෙනවා 6ක්. පළවෙනි එක තමයි ඇස, ඊළඟට කන, ඊළඟට නාසය, ඊළඟට දිව, ඊළඟට කය, ඊළඟට හෘදය. මෙන්න මේ 6 තමයි සිත් උපදින්නේ. එතකොට ඇසේ උපදිනවා සිත්, ඊළඟට කන තුල උපදිනවා සිත්, ඊළඟට නාසය උපදිනවා සිත්, ඊළඟට දිවේ උපදිනවා සිත්, ඊළඟට මේ කයේ අභ්‍යන්තරයේ සහ බාහිර සිත් උපදිනවා, ඊළඟට විශේෂයෙන්ම මේ හෘද වස්තුව ඇතුළේ සිත් උපදිනවා. එතකොට දැනට ඒ ක්‍රමයෙන් මතක තියාගන්න මේ ඇහෙත් හැමතැනම සිත් උපදිනවා නෙවෙයි එක තැනක් තියෙනවා සිත් උපදින. එතකොට ඒකට අපි කියනවා චක්කු ප්‍රසාදේ කියලා. ඒ විදිහට අපි ඉදිරියේදී පැහැදිලි කරගන්නවා හරියට මේ සිත් උපදින තැන, සිත් උපදින තැන්. දැනට අපි මතක තියාගන්න ඇසේ සිත් උපදිනවා, කනේ සිත් උපදිනවා, නාසයේ සිත් උපදිනවා, දිවේ සිත් උපදිනවා, කයේ ඇතුළත පිටත සිත් උපදිනවා, ඒ වගේම හෘද වස්තුව ඇතුළේ සිත් උපදිනවා කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් ඇහි උපදින සිත් වලට, කනේ උපදින සිත් වලට, නාසයේ උපදින සිත් වලට, දිවේ උපදින සිත් වලට, කයේ උපදින සිත් වලට නම දීලා තියෙන්නේ උපදින තැන අනුව. නම දීලා තියෙන්නේ උපදින තැන අනුව. හැබැයි මේ හෘද කෝෂයේ ඇතුලේ හෘද වස්තුව ඇතුලේ සිත් ගොඩක් උපදිනවා. ඒ නිසා උපදින ස්ථාන අනුව නම් දෙන්න බෑ. එතකොට එකම නමින් සිත් ගණනාවක් කියන්න වෙනවා. ඒ නිසා ඒ සිත් වලට නම් දෙන්නේ ඒ සිත් වලින් සිදුවෙන කටයුත්ත. නැත්නම් කෘත්‍යයට අනුව. ඒ සිත් වලින් සිදුවෙන කෘත්‍යයට අනුව තමයි ඒ හෘද වස්තුව තුල පහළ වෙන සිත් වලට නම් දීලා තියෙන්නේ. හොඳයි. එතකොට මේ අකුසල් විපාක සිත් 7න් හේතුක අකුසල විපාක සිත් 7 මුල් සිත් 5 දක්වලා තියෙන්නේ සිත් උපදින ස්ථාන අනුව. දැන් චක්කු කියලා කියන්නේ ඇසට පාලියෙන් කියන වචනේ. සෝත කියලා කියන්නේ කනට පාලියෙන් කියන වචනේ. ඊළඟට ගහන කියන්නේ නාසයට කියන වචනේ.
ඊළඟට ජීවහා කියලා කියන්නේ දිවට පාලියෙන් කියන වචනේ. ඊළඟට කාය කියන්නේ කයට පාලියෙන් කියන වචනේ. එතකොට පළවෙනි සිත බලන්න උපේක්ඛහ සහගත චක්කු විඥානය. උපේක්ඛහ සහගත චක්කු විඥානය. එතකොට මේකේ තේරුම තමයි ඇසේ උපදනා සිත කියන එක. උපේක්ඛා සහගත චක්කු විඥානය කියන්නේ ඇසේ උපදනා සිතේ කියන එක. එතකොට මේ සිතෙන් කරන්නේ ඇස ඉදිරියට පැමිණි මේ රූපේ දැකීම. ඇස ඉදිරියට පැමිණෙන රූපේ දැකීම තමයි මේ සිතෙන් කෙරෙන්නේ. මේ සිතේ කෘත්‍යය. ඊළඟට දෙවෙනි සිත උපේක්ඛා සහගත සෝත විඥානය. උපේක්ඛා සහගත සෝත විඥානය. මේ උපේක්ඛා සහගත සෝත විඥානය කියලා කියන්නේ කනේ උපදනා සිතේ කියන අදහස. කනේ උපදනා සිතේ කියන අදහස තමයි උපේක්ඛා සහගත සෝත විඥානය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කියන උපේක්ෂා සහගතව කනේ උපදනා සිත. උපේක්ෂා සහගතව ඇසේ උපදනා සිත චක්කු විඥානය කියන්නේ. උපේක්ෂා වේදනාවෙන් යුක්තව ඇසේ උපදනා සිතට කියන උපේක්ඛා සහගත චක්කු විඥාන සිත කියලා. ඊළඟට උපේක්ෂා වේදනාවෙන් යුක්තව කනේ උපදනා සිතට අපි කියන උපේක්ඛා සහගත සෝත විඥානය කියලා. ඊළඟට උපේක්ඛා සහගත ගහන විඥානය. ඒකේ අර්ථය තමයි උපේක්ෂා වේදනාවෙන් යුක්තව නාසය උපදනා සිත. උපේක්ෂා වේදනාවෙන් යුක්තව නාසය උපදනා සිත. එතකොට සෝත විඥානය කියනකොට ඒකේ කටයුත්ත තමයි මේ කනට පැමිණෙන ශබ්ද ඇසීම. කනට පැමිණෙන ශබ්දය ඇසීම තමයි ඒ සිතේ කෘත්‍යය. ඊළඟට ගහන විඥාන සිතේ කෘත්‍යය තමයි නාසයට පැමිණෙන ගන්ධයන් දැන ගැනීම. තමයි ඒ සිතෙන් කෙරෙන්නේ. ඊළඟට බලන්න හතරවෙනි සිත උපේක්ඛහ සහගත ජීවහා විඥානය. ඒකේ අදහස උපේක්ෂා වේදනාවෙන් යුතු මේ දිවෙහි උපදනා සිත. උපේක්ෂා සහගත වේදනාවෙන් යුතු දිවෙහි උපදනා සිත. එතකොට දැන් මේ පොතේ අභිධර්ම මාර්ගයේ පොතේ ඒක ඇවිල්ලා නැහැ. මම දැන් ඕකේ අපි පෙන්නන කොටත් එක තැනක තිබුණ අඩුපාඩුවක්. ඔය සෝත විඥානය යන්නේ තේරුම කියනකොට කයේ උපදනා සිත කියලා එතන එන්නේ කනෙහි උපදනා සිත කියන එක. ඒක සකස් කරගෙන තේරුම් ගන්න. එතකොට දැනගන්න මේ උපේක්ඛා සහගත ජීවහා විඥානී කියලා කියන්නේ උපේක්ෂා වේදනාවෙන් යුක්තව දිවෙහි උපදනා සිත කියන එක. එතකොට මේ සිතෙන් කරන්නේ දිවට දැනෙන රසයන් දිවේ හැපෙන රසයන් දැන ගැනීම. ඊළඟට දුක්ඛ සහගත කාය විඥානය. බලන්න දුක්ඛ සහගත කාය විඥානය. එතකොට ඒකේ අදහස් කරන්නේ දුක්ඛ වේදනාවෙන් යුක්ත කයේ උපදනා සිත කියන එක. දුක්ඛ වේදනාවෙන් යුතු කයේ උපදනා සිත. එතකොට මේ සිතෙන් කෙරෙන්නේ මේ ශරීරෙහි සිදුවන සැපීම් දැන ගැනීම. ශරීරයේ සිදුවන සැපීම් දැන ගැනීම. ඊළඟට අපිට තියෙනවා උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ කියලා සිතක්. උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ කියලා කියන්නේ උපේක්ෂා වේදනාවෙන් යුතු සම්පටිච්ඡන සිත. නැත්තම් අරමුණු පිළිගන්නා සිත කියන එක. මේ සිතෙන් කෙරෙන්නේ සාමාන්‍යයෙන් මේ චක්කු විඥානාදීන් ගත්තු ආදී මේ විඥාන මුල් කියපු සිත් පහෙන් ගත්තු අරමුණ පිළිගැනීම ආකාරයෙන් මේ කියන්නේ පිළිගැනීම සිද්ධ කරන සිත කියන්නේ. මුල් සිත් පහෙන් ගත්තු අරමුණ පිළිගන්නා හා සමානව පහළ වෙන සිතට කියනවා අපි උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත කියලා. ඊළඟට උපේක්ඛා සහගත සම්තීරණේ උපේක්ෂා වේදනාවෙන් යුතු සම්තීර්ණ සිත. මේ සිතෙන් කෙරෙන්නේ අර උපේක්ඛා සහගත සම්පටිච්ඡනයෙන් පිළිගත්තු අරමුණ විමසීම. විමසා බැලීම. එතකොට මේ සිතේ කෘත්‍ය එකයි. ඉතින් දැන් මේ අවසානයේ කියපු සිත් දෙක ගැන අපිට පැහැදිලි කරගන්න වෙන ඉදිරියට.
ඒක චිත්ත වීති කියලා ඉදිරියට අපිට එනවා පාඩමක්. ඒ පාඩමේදී තමයි මේක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ. නමුත් මුල් සිත් 5 සම්බන්ධයෙන් අපිට යම් අවබෝධයක් දැන් ලබා ගන්න පුළුවන්. එතකොට බලන්න මෙතනදී මුල් සිත් 4 උපේක්ඛා සහගතයි. ඊළඟ එක දුක්ඛ සහගතයි. ඊළඟ එක උපේක්ෂා සහගතයි. ඊළඟ එකත් උපේක්ෂා සහගතයි. එතකොට මේ සිත් 7 අතර 6ක් තියෙනවා උපේක්ෂා සහගත සිත්. එකක් තියෙනවා දුක්ඛ සහගත සිත්. සාමාන්‍යයෙන් ඇස ඉදිරියට එන රූපයක් දැකීම සිද්ධ වෙන්නේ මේ උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණ සිතෙන්. එතකොට මේ සිත උපේක්ෂා සහගත වෙන්න දැන් හොඳ ලස්සන රූපයක් දකින්න පුළුවන්. නැත්තම් අවලස්සන රූපයක් දකින්න පුළුවන්. නමුත් දැන් මේ අකුසල් විපාක කියන නිසා මෙතනදී අපි විශේෂයෙන්ම අදහස් කරන්නේ මේ අමිහිරි රූපයක්, අයහපත් රූපයක් දකින අවස්ථාවේදී තමයි මේ සිත පහළ වෙන්නේ. එතකොට මෙතනදී උපේක්ෂා සහගත වෙන්න හේතුව දැන් දුක්ඛ සහගත වෙන්නේ නැතුව උපේක්ෂා සහගත වෙන්න හේතුව හැටියට පැහැදිලි කරන්නේ මේ රූපය කියන දේ ඇසේ හැපීම, ඇසේ ග්‍රහණය වීම කියන එක ඊටාම සියුම්ම සිද්ධ වෙන දෙයක් කියනවා. හරියට මේ යකඩයක් උඩ පුළුන් කෑල්ලක් තියලා පුළුන් කෑල්ලෙන් ඒ පුළුන් කෑල්ල තවත් පුළුන් කෑල්ලකින් ස්පර්ශ කරනවා. අන්න ඒ වගේ ඊටාම සියුම් ස්පර්ශයක් තමයි ගැටීමක් තමයි මේ අවස්ථාවේදී මේ රූපේ සහ ඇසේ සිද්ධ වෙන්නේ කියනවා. ඒ ගැටීම ඊටාම සියුම් නිසා අරමුණු රසය හරියට මේ සිතට ගන්න බැහැ කියනවා. අරමුණු රසය හරියට ගන්න බැරි නිසා ඒ සිත උපේක්ෂා සහගත වෙනවා කියනවා. අපි මෝහ මූල සිත්වලත් පැහැදිලි කරේ කොහොමද? මේ විචිකිච්ඡාවෙන් හරියට අරමුණ සම්බන්ධයේ ස්ථිරත්වයක් නැහැ, උද්දච්චයෙන් සිත සැලෙනවා. මේ නිසා අරමුණු රසය හරියට ගන්න බෑ. ඒ නිසා උපේක්ෂා සහගත වෙනවා. මෙතනදී වෙන්නේ අරමුණ සහ මේ ඇසය දෙක ගැටීම සිද්ධ වෙනකොට මේක ඊටාම සියුම්ව සිද්ධ වෙන්නේ. ගැටීම ඊටාම සියුම්. ඒ නිසා අරමුණු රසය හරියට ගන්න බෑ. ඒ නිසා උපේක්ෂා සහගත වෙනවා. ඔය ක්‍රමයෙන් තමයි මුල් සිත් 4ම උපේක්ෂා සහගත වෙන්නේ. ඊළඟට පස්වෙනි සිත දුක්ඛ සහගතයි. දුක්ඛ සහගත කාය විඤ්ඤාණය. එතකොට සාමාන්‍ය අපිට කයට යම් රළු ස්පර්ශයක් දැනනකොට වේදනාවක් අපිට ඇති වෙනවා නේද? ඒකට අපි කියනවා දුක්ඛ සහගත කාය විඤ්ඤාණය. සිතයි ඒ වෙලාවේ පහළ වෙන්නේ. මෙතනදී පැහැදිලි කරනවා මේ බාහිර ස්පර්ශයේ බාහිර දෙයක ගැටීමක් කයේ සිද්ධ වෙනකොට මේ ඒ ගැටීම ටිකක් රළුයි. ඒ නිසා ඒකේ අරමුණු රසය ගන්න පුළුවන්. ඒ නිසා රළු ස්පර්ශයකදී දුක්ඛ සහගත කාය විඤ්ඤාණි පහළ වෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියේදී අපිට ඉගෙන ගන්න ලැබෙනවා. දැනට මේ ක්‍රමයෙන් මතක තියාගන්න. ඊළඟට උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ, උපේක්ඛා සහගත සම්තිරණේ. ඒතර මේ සිත් දෙකත් උපේක්ෂා සහගතව තමයි පහළ වෙන්නේ. මේ සිත් දෙක සම්බන්ධයෙන් ඉදිරියට අපිට ඉගෙන ගන්නකොට ඒක දැනගන්න පුළුවන්. හොඳයි. එතකොට මතක තියාගන්න. එතකොට අපි බලමු මේ සිත් වලින් විපාක ලැබෙන හැටි. නැත්නම් මේ විපාක සිත් විපාක දෙමින් පහළ වෙන ආකාරය. නැත්නම් අකුසලයන්ගේ විපාක ලැබෙන හැටි. එතකොට ඒ සම්බන්ධයෙන් පාඩමක් තියෙනවා මේ පොතේ 170 වෙනි පිටුවේ. අපි ඒකත් දැන් කියවලා මින්ම. එතකොට තවදුරටත් අපිට පැහැදිලි වෙනවා. අකුසලයන්ගේ විපාක කියන්න අවසරයි සන්නත්. අකුසලයන්ගේ විපාක. අකුසල් සිත් වලින් අන්තිම සිත වූ උද්දච්චය සහගත චිත්තය හැර ඉතිරි සිත් 11න් සතර අපායේ ප්‍රතිසන්දිය ඇති කරනු ලැබේ. ප්‍රවෘත්ති කාලයේ වනාහි අකුසල් සිත් 12න්ම කාම රූප ලෝක දෙකෙහි සුදුසු පරිදි අහේතුක අකුසල විපාක සිත් 7 ඇති කරනු ලැබේ. එක් අකුසල සිතකින් අනිෂ්ට රූප මුණගැසෙන කල්හි චක්කු විඤ්ඤාණයද අනිෂ්ට ශබ්ද මුණගැසෙන කල්හි
සෝත විඥානද අනිෂ්ට ගන්ධයන් මුණ ගැසෙන කල්හි ගාන විඥානද අනිෂ්ට රස මුණ ගැසෙන කල්හි ජීවහා විඥානද අනිෂ්ට ස්පර්ශ ඇතිවන කල්හි කාය විඥානද ඒ අරමුණු සම්බන්ධයෙන් සම්පටිච්ඡන සම්තීරණ තදාරම්මනද ඇති කරනු ලැබේ. ලෞතුරා බුදුවරයන්ට උවද අනිෂ්ට රූප දැකීමාදීහිදී ඇතිවන්නේ අකුසල විපාක සිත්ය. උද්ධච්ච සහගත චේතනාව දුබල බැවින් අපාය ප්‍රතිසන්දියක් ඇති කිරීමට තරම් ශක්තියක් එයට නැත. හොඳයි. එතකොට බලන්න දැන් අපි මුලින්ම මතක තියාගන්න ඕනේ මේ ප්‍රතිසන්දි කාල සහ ප්‍රතිසන්දි කාලය සහ ප්‍රවෘත්ති කාලය කියලා දෙකක් තියෙනවා. ප්‍රතිසන්දි කාලය කියලා කියන්නේ මේ උපදින නැත්තම් උපත්ති වශයෙන් පළවෙනි සිත පහළ වෙන අවස්ථාව. ඒකට කියනවා ප්‍රතිසන්දි කාලය කියලා. ඊට පස්සේ ප්‍රවෘත්ති කාලය කියලා කියන්නේ ඒ සිතෙන් පසුව නැත්තම් ඉපදීමෙන් පසුව ඊළඟට ජීවිතය අවසානයේ දක්වා කාලයට කියනවා ප්‍රවෘත්ති කාලය කියලා. උපදින අවස්ථාවට ප්‍රතිසන්දි කාලය කියනවා. ඉපදීමෙන් පසු ජීවිතය අවසානයේ දක්වා කාලයට කියනවා ප්‍රවෘත්ති කාලය කියලා. ඒත් මේ දෙක හොඳට මතක තියාගන්න. එතකොට අපි මතක් කරා මුලින් මේ අකුසල් සිත් 12න් උද්ධච්ච සහගත සිත හැර ඊතුරු සිත් 11න්ම ප්‍රතිසන්දි විපාක ලබලා දෙනවා කියලා. එහෙමනම් ප්‍රතිසන්දි කාලයේ සිත් ඇති කරන්න පුළුවන්. ඊළඟට ප්‍රතිසන්දි කොහෙද ලබලා දෙන්නේ? සතර අපායේ. නම් උද්ධච්ච සහගත සිත හැර ඊතුරු සිත් 11න් ඒ කියන්නේ සිත් 11 යමෙකුට පහළ වුණා නම් ඒ සිත්වල 11 විපාක හැටියට සතර අපායේ උප්පත්තියක් ලබලා දෙන්න පුළුවන් ඒ සත්‍යයට. ඊළඟට ප්‍රවෘත්ති කාලේ වනාහි අකුසල් සිත් 12න්ම කාම රූප ලෝක දෙකී සුදුසු පරිදි අහේතුක අකුසල විපාක සිත් 7 ඇති කරනු ලැබේ. අන්න ප්‍රවෘත්ති කාලයේදී අකුසල් සිත් 12න්ම විපාක වශයෙන් ඔය අකුසල විපාක සිත් 7 කාම ලෝකේ සහ රූප ලෝකේ සුදුසු පරිද්දෙන් ඇති කරලා දෙනවා. සුදුසු පරිද්දෙන් ඇති කරලා දෙනවා. එතකොට මතක තියාගන්න සාමාන්‍යයෙන් අර කියපු මුල් අකුසල් සිත් 11 විපාකයේ විදිහට ප්‍රතිසන්දි විපාකයේ විදිහට කෙනෙක් යම් සතර අපාය උපදිනකොට අන්නේ එතනදී මුල් සිත හැටියට පහළ වෙන්නේ නැත්නම් ප්‍රතිසන්දි විපාක සිත හැටියට පහළ වෙන්නේ අපි මේ ඉගෙනගත්තු සිත් 7 අවසාන සිත. උපේක්ඛා සහගත සම්තීර්ණ සිතෙන් තමයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ. උපේක්ඛා සහගත සම්තීර්ණ සිතෙන් තමයි සතර අපාය සත්‍යෝ උපදින්නේ. හැම කෙනාටම මේ සිතයි පහළ වෙන්නේ. එතකොට ද්වේෂ මූලික අකුසලයක් කරලා තිබ්බනම් එයා උපදිනකොට පහළ වෙන්නේ නිරේ නම් උපදින්නේ උපේක්ඛා සහගත සම්තීර්ණ සිතෙන් උපදිනවා. ඊළඟට කෙනෙක් ලෝභ මූල සිතකින් අකුසල් සිද්ධ වුණා නම් එයා උපදින්නේ තිරිසන් ලෝකේ නම් එයාටත් පහළ වෙන්නේ උප්පත්ති මොහොතේදී උපේක්ඛා සහගත සම්තීර්ණ සිත. අසුර අපායෙත් එහෙමයි. ඊට පස්සේ പ്രേත ලෝකෙත් එහෙමයි. එතකොට බලන්න එක් එක් අකුසල් සිතකින් අනිෂ්ට රූප මුණ ගැසෙන කල්හි චක්කු විඥානයේද අනිෂ්ට ශබ්ද මුණ ගැසෙන කල්හි සෝත විඥානයේද. එතකොට එක එක අකුසල් සිතකින් අපි ලෝභ ද්වේෂ මූල අකුසල් සිතක් අපේ సంతානෙ ඇති කරගත්තා නම් එහි විපාක විදිහට අපිට උපේක්ඛා සහගත චක්කු විඥාන සිත පහළ වෙනවා සංසාරේ. ඒ අවස්ථාවේදී සිත පහළ වෙන්නේ අනිෂ්ට රූප දැකීම වශයෙන්. අනිෂ්ට රූපයක් මුණ ගැහෙනකොට තමයි මේ සිත පහළ වෙන්නේ. ඊළඟට අනිෂ්ට ශබ්දයක් මුණ ගැහෙනකොට සෝත විඥාන සිත පහළ වෙනවා. අනිෂ්ට ගන්ධයක් මුණ ගැහෙනකොට ගාහන විඥාන සිත පහළ වෙනවා. අනිෂ්ට රසයක් මුණ ගැසෙනකොට ජීවහා විඥාන සිත පහළ වෙනවා. ඊට පස්සේ අනිෂ්ට ස්පර්ශයක් දැනෙනකොට දුක්ඛ සහගත කාය විඥාන සිත පහළ වෙනවා. එතකොට එක අකුසල් සිතකින් මෙන්න මේ කියන විපාක ටිකම ලැබෙනවා.
ඊළඟට ඒ මේ පිළිගත්තු ඒ නැත්තම් මුල් සිත් පහෙන් ගත්තු අරමුණ පිළිගැනීම වශයෙන් උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත පහළ වෙනවා. ඒකත් අකුසල විපාක සිතක්. ඊළඟට ඒ අරමුණ විමසීම වශයෙන් උපේක්ඛා සහගත සම්තිර්ණ සිත පහළ වෙනවා. එතන තදාරම්මන ගැන කියන ඔයවත් අපි ඉගෙන ගත්තේ නැති නිසා පසුව මේ ගැන දැනගමු. එතකොට මතක තියාගන්න දැන් මම මුලින් කිව්වා ප්‍රතිසන්දියක් විදියට ලැබෙන්නේ ප්‍රතිසන්දි සිත හැටියට ලැබෙන උපේක්ඛා සහගත සම්තිර්ණ සිත කියලා. ඒ උපේක්ඛා සහගත සිත සම්තිර්ණ සිත ප්‍රතිසන්දි අවස්ථාවේදීත් පහළ වෙනවා. ප්‍රතිසන්දියෙන් පස්සේ ඒ සිත පහළ වෙනවා. ඒ පහළ වෙනකොට නැවත ඉපදීමක් වෙන්නේ නැහැ. අන්න අර සම්පටිච්ඡන සිතට පසුව අරමුණ විමසීම් වශයෙන් අරමුණ තීරණේ නැත්නම් විමර්ශනය කිරීම වශයෙන් ඒ සිත පහළ වෙනවා. ඒ ක්‍රියාවලිය කරමින් නැවත අර පහළ වුණු සිත හා සමාන සිත පහළ වෙනවා. එහෙමනම් සම්තිර්ණ උපේක්ඛා සහගත සම්තිර්ණ සිතෙන් උප්පත්තියකුත් ප්‍රතිසන්දියක් ලබලා දෙන්නත් පුළුවන්. ඒ වගේම ඒකෙත් අනිත් කාර්යය තමයි සම්පටිච්ඡන සිතින් පිළිගත්තු අරමුණ විමසනවා. ඒ කාර්යයක් කරනවා. එතකොට උපේක්ඛා සහගත උද්දච්ච සිතට විපාකයක් විදියට උපේක්ඛා සහගත සම්තිර්ණ සිත උප්පත්තියේදී පහළ වෙන්නේ නැහැ. ඒකයි අපි කියේ ප්‍රතිසන්දියක් ලැබලා දෙන්නේ නැහැ කියලා. නමුත් ඒ උපේක්ඛා සහගත උද්දච්ච සිතේ විපාකයක් විදියට මෙන්න මේ සම්පටිච්ඡන සිතට පසු සම්තිර්ණ සිත උපේක්ඛා සහගත සම්තිර්ණ සිත පහළ වෙන්න පුළුවන් ඒ අරමුණ විමසීම වශයෙන්. එතකොට මම හිතනවා දැන් යම් පමණකට මේක වැටහුණා කියලා මේ පසු සිත් දෙක ගැන අපිට අවසාන සිත් දෙක ගැන ඉදිරියේදී තමයි පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ බොහෝ දුරට. ඊළඟට පැහැදිලි කරනවා මේකෙදී ලෞතුරා බුදුවරුන්ට වද අනිෂ්ඨ රූපාදී දැකීමේදී ඇතිවන්නේ අකුසල් විපාක සිත්. අන්න එතකොට දැන් සමහර වෙලාවට අපිට අදහසක් තියෙනවා බුදුරජාණන් වහන්සේලාට අකුසල් විපාක දෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම එකක් නැහැ. උන්වහන්සේලාටත් අකුසල් විපාක සිත් පහළ වෙනවා. උද්දච්ච සහගත චේතනාව දුබල බැවින් අපාය ප්‍රතිසන්දියක් ඇති කිරීමට තරම් ශක්තියක් ඒට නැත. ඒ කියන්නේ උද්දච්ච සහගත සිත දුබලයි. ඒ නිසා ඒ සිතේ විපාකයක් විදිහට අපාය උප්පත්තියක් ලබා දෙන්න පුළුවන්කම නැහැ. හොඳයි. එතකොට දැන් අපි මුලින් කතා කරපු අකුසල් සිත් 12ට විපාක විදියට ලැබෙන්නේ සිත් 7යි. නේද? අකුසල් සිත් නම් 12ක් තියෙනවා. නමුත් විපාක තියෙන්නේ 7යි. එතකොට මේ විපාක සිත් 7න් ඒ අකුසල් සිත් වලට දෙන්න අවශ්‍ය විපාකයේ සම්පූර්ණම ලබලා දෙනවා. අඩුවක් වෙන්නේ නැහැ. හොඳයි. එතකොට අපි බලමු යම් අකුසල් විපාක ලැබුණු පුජ්‍යලයන්ගේ යම් කතාවක් දෙකක් අරගෙන මෙන්න මේ අකුසල් විපාක සිත් පහළ වෙනකොට කොහොමද මේ විපාකේ ලබලා දුන්නේ? කොයි විදිහටද ලැබෙන්නේ? මේ සිත් පහළ වෙන අවස්ථාව කොහොමද කියන එක අපිට බලන්න පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට පින්වතුන් කවුරුත් දන්නවා දැන් මේ අකුසල් විපාක නැත්නම් මේ අකුසල් සිත් 11 මුල් 11 විපාක විදියට ප්‍රතිසන්දියක් ලැබෙනවා. ප්‍රතිසන්දි විපාක ලැබෙනවා. එතකොට ප්‍රතිසන්දි අවස්ථාවේදී පහළ වෙන්නේ උපේක්ඛා සහගත සම්තිර්ණ සිත. ඊට පසුව අකුසල් විපාක සිත් 7 ප්‍රවෘත්ති කාලයේදී විපාක වශයෙන් ලැබෙනවා. එතකොට දේවදත්ත තෙරුන් වහන්සේ ගැන කවුරුත් දන්නවා. දේවදත්ත තෙරුන් වහන්සේ. දේවදත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගල් පෙරළුවා. ඊට පස්සේ දුනුආය යෙදුවා. නාලාගිරි ඇතාට අතාව මත් කරවලා එව්වා. මේ කටයුතු කරා. එතකොට අපි ලේ හෙලෙව්වා කිය ලෝහිත උපාද කර්මය කරා නේද? ඊට පස්සේ
මේ දේවදත්ත තෙරුන් වහන්සේ සංඝ බේදය කරන්න උත්සාහවත් වුණා. සංඝ බේද කර්මය. ඉතින් සංඝ බේද කර්මය කරන්න කලින් මේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වර 5ක් ඉල්ලනවා. නැත්නම් අවසර 5ක් ඉල්ලනවා. ඉතින් ඒ පහට බුදුරජාණන් වහන්සේ ඉඩ දුන්නේ නැහැ. ඒකට අවසරය දුන්නේ නැහැ. එතකොට පින්නතුන් දන්නවායි මොනවද කියලා භික්ෂුන් වහන්සේලා දිවි ඇතිතෙක් කැලේම ඉන්න ඕනි. ඊට පස්සේ පිණ්ඩ පාතික වෙන්න ඕනි. ඒ වගේම පාංශකෝල සිවුරු දරන්න ඕනි. ඊළඟට ගස් මුල් වලම ඉන්න ඕනි. ඊට පස්සේ මස් මාළු නොකන්න ඕනි. මෙන්න මේ පහ තමයි ඉල්ලුවේ. බුදුරජාණන් වහන්සේ මේ පහම ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ දේවදත්ත තෙරුන් වහන්සේ හරිය සතුටු වුණා. ඇයි? දැන් මට අවශ්‍ය දේ ලැබුණා. මේ මං කියපු ඉල්ලීම් පහ බුදුරජාණන් වහන්සේ ලබලා දුන්නේ නැහැ. මේ ඉල්ලීම් පහ හොඳ ඉල්ලීම්. නැත්තම් මේ බොහොම සරල ජීවිතයක් ගත කරන්න හේතු ඉල්ලීම්. ඒ නිසා මේ ටික මට කියලා බොහෝ පිරිසක් මගේ පැත්තට ගන්න පුළුවන් කියලා හරි සතුටක් ඇති වුණා. ඉතින් ඊට පස්සේ තමන්ගේ පැත්තට සංඝයා වහන්සේලා බොහෝ ප්‍රමාණයක් අරගත්තා. අරගෙන වෙනම ඒ කටයුතු විනය කර්ම කියන කටයුතු කරා. ඊට පස්සේ සංඝ බෙහෙදේ සිද්ධ වුණා. ඉතින් සංඝ බෙහෙදේ සිද්ධ වුණාට පස්සේ අර ස්වාමීන් වහන්සේලා පිරිසක් එහෙට ගත්තනේ. ඉතින් ඒ පිරිස නැවත සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේ ළඟට එනවා. එතකොට මේක දරා ගන්න බැරුව දේවදත්ත තෙරුන් වහන්සේට උණු ලේ වමන යනවා. එතනින් අසනීප වුණා. රජගහ නුවර තමයි දැන් ඉන්නේ. මාස 9ක් ගිලන් වෙලා. ඊට පස්සේ දැන් අවසාන කාලේ. ඉතින් මේ කාලේ වෙනකොට දේවදත්ත තෙරුන් වහන්සේ කියනවා මට බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ කියලා. ඉතින් පිරිසටත් හරි ප්‍රශ්නයක් වුණා. මෙච්චර කාලයක් වෛරයෙන් හිටපු මේ දේවදත්ත තෙරුන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ බලන්න යන්න ඕනේ කියනවා. ඉතින් ඊට පස්සේ පිරිස කැමති උනේ නැහැ. නමුත් නැවත නැවත ඉල්ලීම් කරන නිසා ඇඳක තියාගෙන බුදුරජාණන් වහන්සේ දකින්න මේ සවැත් නුවරට අරගෙන එනවා රජගහ නුවරින්. ඉතින් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමින් වහන්සේලා ස්වාමීන් ඔබ වහන්සේ දැහ දකින්න දේවදත්ත තෙරුන් වහන්සේ එනවා. දැන් අසවල් තැන්ට ඇවිල්ලා. දැන් අසවල් තැන්ට ඇවිල්ලා තව යොදුනයි මෙතෙන් එන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියා සිටිනවා මහණෙනි දේවදත්ත තෙරුන් වහන්සේට අය කවදාවත් මාව දකින්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ කියනවා ස්වාමීනි දැන් මේ ළඟටම ඇවිල්ලා තියෙන්නේ. කියනවා මහණෙනි කවදාවත් දේවදත්ත තෙරුන් වහන්සේට මාව දකින්න ලැබෙන්නේ නැහැ අය. ඒ වෙලාවේ කියනවා යම්කිසි කෙනෙක් අර කියපු වර 5 ඉල්ලුවා නම් භික්ෂුවක් ඒ භික්ෂුවට අය කවදාවත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් කෙසේ හෝ ළඟට ඇවිල්ලා සවැත් නුවර ඒ ජේතවනාරාමේ ඉදිරියේ තිබුණු පොකුණක් තිබුණා. මේ පොකුණ ළඟ මේ ඇඳ තියෙනවා පිරිස. ඇඳ බිම තියලා පිරිස ඒ පොකුණෙන් නානවා. මෙන්න මේ වෙලාවේ දේවදත්ත තෙරුන් වහන්සේ ඇඳෙන් බහින්න යනකොටම මේ කකුල් දෙක පොළවේ ගිලෙනවා. කකුල් දෙක පොළවේ ගිලෙනවා. ඊට පස්සේ දණහිස මට්ටමට ගිලෙනවා. ඊළඟට මේ නැබ මට්ටමට ගිලෙනවා. ඊළඟට පපුව මට්ටමට ගිලෙනවා. ඊට පස්සේ දැන් දැනගන්නවා ආයේ බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් කමක් නැහැ කියලා. ඊට පස්සේ මේ බෙල්ල මට්ටමට ගිලෙනවා. ඊට පස්සේ මේ හනු මට්ටමට ගිලෙන අවස්ථාවේදී ඔන්න දේවදත්ත තෙරුන් වහන්සේ කියනවා ඉමේහි අට්ඨේහි තමග්ග පුග්ගලං දේවාති දේවන් නරදම්ම සාරතින් සමන්ත චක්ඛුං සත පුඤ්ඤ ලක්ඛණං ආනේහි බුද්ධං සරණං ගතෝස්මි. මේ දෙවියන්ට දෙවියෝ ඒ වගේම ලෝකයේ අග්‍ර පුජ්‍යලයන් වහන්සේ වුණු මේ සර්වඥතා ඥානාදී ඥානයන්ගෙන් යුතු පුණ්‍ය ලක්ෂණ වලින් යුක්ත වුණු මේ බුදුරජාණන් වහන්සේව දිවි හිමියෙන් මම සරණ යනවා කියලා මෙන්න මේ ගාථාව කියනවා.
එතකොට තේරෙනවා මේ වෙලාව වෙන්නකොට දේවදත්ත තෙරුන් වහන්සේට මේ බුදුරජාණන් වහන්සේගේ සරණක් නැති වෙලා. සරණාගමනයත් අහිමි වෙලායි බුදුරජාණන් වහන්සේට විරුද්ධව ගියා. ශ්‍රාවක භාවයෙන් ඉවත් වෙලා හිටියේ. ඉතින් ඊට පස්සේ ඒ පොළොව ඇතුළට ගිලා බහිනවා. ඊට පස්සේ මිය ගිහිල්ලා අවීචි මහ නිරේ තමයි ඉපදින්නේ. අවීචි මහ නිරේ ඉපදින්නේ. එතකොට සංඝ බේද කර්මී කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ දේවදත්ත තෙරුන් වහන්සේ දේවදත්තෝ අතේ කිච්චෝ කප්පට්ටෝ නේරයිකෝ ආපායිකෝ ඒ කියන්නේ මේ දේවදත්ත තෙරුන් වහන්සේ කල්පයක් නිරේ ඉඳ අකුසල් කරගත්තා. අතේ කිච්චෝ කියන්නේ ඉතින් මේකට පිළියම් නැහැ. අපායට යන්න වෙනවා, නිරේට යන්න වෙනවා. ඊළඟට නේරයිකෝ නිරේට යන්න වෙනවා, ආපායිකෝ අපායට යන්නම වෙනවා. ඉතින් නිරේ ගිහිල්ලා ඉපදුනා. ඉතින් පැහැදිලි කරනවා මේ නිරය අපි සතර අපාය එකක්නේ නිරය කියලා කියන්නේ නිරේ ස්වરૂපය. දේවදූත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙන මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ නිරේ ස්වરૂපේ ගාථාවලින්. චතුකන්නෝ චතුද්්වාරෝ විභත්තෝ භාගසෝ මිතෝ අයෝපාකාර පරියන්තෝ අයසා පටිකුජ්ජිතෝ තස්ස අයෝමයා බුහුමි ජරිතා තේජසා යුතා සමන්තා යෝජන සතම් පරිත්වා තිට්ඨති සබ්බදා. මේකෙන් කියන්නේ මේ චතුකන්නෝ චතුද්්වාරෝ මේ නිරයේ ස්වરૂපය තමයි කොන් 4ක් තියෙනවා. එහෙනම් ඒ කියන්නේ හතරස්සෝ ඍජුකෝණාෂ්ටයි. හතරස්. ඊට පස්සේ චතුද්්වාරෝ දොරටු 4ක් හතර පැත්තේ තියෙනවා. විභත්තෝ භාගසෝමිතෝ කොටස් වලට බෙදලා තියෙන ඇතුළ. අයෝපාකාර පරියන්තෝ බිත්ති යකඩ. අයසා පටිකොජ්ජිතෝ වහලයත් යකඩ. තස්ස අයෝමයා භූමි පොළවත් යකඩ. ජලිතා තේජසා යුතා මේ පොළව නිරන්තරයෙන්ම ඇවිලෙනවා. පොළව නිරන්තරයෙන්ම ඇවිලෙනවා. ඉන්දර තස්ස අයෝමයා භූමි ජලිතා තේජසා යුතා සමන්තා යෝජන සතම් පරිත්වා තිට්ඨති සබ්බදා. මේ නිරේ තියෙන ගිනි සැර ඒ නිරේ ඉඳලා යොදුන් 100ක් එහාට දැනෙනවලු. මේක තමයි නිරේ ස්වરૂපය. එතකොට පැහැදිලි කරනවා මේ නිරේ ඇතුලේ තමයි උපදින්නේ. නිරිසත්තු විදියට. එතකොට ඒ පිරිසේ ශරීරවල් නිරන්තරයෙන්ම පිච්චෙනවා කියනවා මේ ගින්නට. ඒකට ඒක පැහැදිලි කරනවා චවිම්පි ඩයිහෙති. මේ ඇඟේ තියෙන සිවියක් පිච්චෙනවලු ගින්නට. ඊළඟට මේ චම්මම්පි ඩයිහෙති සමත් පිච්චෙනවලු. ඊළඟට මංසම්පි ඩයිහෙති මසුත් පිච්චෙනවා. නහාරුම්පි ඩයිහෙති නහරත් පිච්චෙනවා. ඊට පස්සේ අට්ටීනි සම්පදූපායන්ති. මේ අස්ති දුන් දානවා කියලා කියනවා. හැබැයි උබ්බතන් තාදිස මේව කියන්නේ ආය නැවත ලියලනවලු මේ නහර මස් සිවිය හැම ඔක්කොම ආය ලියලනවලු. මැරෙන්නේ නැහැ කියනවා. ඒත් මෙන්න මෙහෙම පිච්චෙනවා. ඒක තමයි නිරේ ස්වરૂපය. ඒත් මේ නිරේ ගිහිල්ලා දේවදත්ත තෙරුන් වහන්සේ ඔන්න උපදිනවා. උපදිනකොට පැහැදිලි කරනවා මේ නිරේ සාමාන්‍යයෙන් උස යොදුන් 100ක් කියලා කියනවා. එතකොට පැහැදිලි කරනවා යෝජන සතිකේ අන්තෝ අවීචිම්හි යෝජන සතු වේද මේවස්ස ශරීරං නිබ්බති. යොදුන් 100ක් විශාල නිරේ උපදිනකොට දේවදත්ත තෙරුන් වහන්සේගේ ශරීරයේ විශාලත්වයත් යොදුන් 100යිලු. යොදුන් 100යි. ඊට පස්සේ පැහැදිලි කරනවා සීසංයාව කන්න සංකලිකා උපරි අය කපාලම් පාවිසි. මේ හිස කන්සිතුරු දක්වා උඩ යකඩ වහලේ ගිලිලලු තියෙන්නේ. කන්සිතුරු දක්වා ගිලිලා. ඊට පස්සේ පාදායාව ගොප්පකා හෙට්ටා අය පටවියම් පවිට්ටා. කකුල් දෙක මේ කෙන්ඩ දක්වා යට යකඩ පොළොවේ ගිලිලලු තියෙන්නේ. එතකොට ඊට පස්සේ පැහැදිලි කරනවා මහා තාලක්කන්ද පරිමාණං අයසෝලම් පච්චම බිත්තිතෝ නික්කමිත්වා පිට්ටි මංජම් බින්දිත්තා උරේන නික්කමිත්වා. ඒ කියන්නේ තල් ගහක් පමණ ප්‍රමාණය යකඩ හුලක්
මේ දේවදත්ත තෙරුන් වහන්සේගේ පිටුපසින් පසාරු කරගෙන බඩින් ඉස්සරහට නික්මෙනවලු. ඊළඟට අපරන් දක්ෂින බිත්තතෝ නික්මිතා. තව අර ප්‍රමාණය මේ යකඩ හොලක් දකුණු පැත්තේ බිත්තියෙන් නික්මිලා දේවදත්ත තෙරුන් වහන්සේගේ දකුණු පැත්ත ශරීරයේ දකුණු පැත්තෙන් පිවිසිලා වම් පැත්තෙන් මතුවලා යනවලු. ඊට පස්සේ අපරං උපරි කපල්ලතෝ නික්කමිත්තා මත්තකම් බින්දිත්ත අදෝ භාගෙන නික්කමිත්තා අයපටවින් පාවිසි. තව එකක් උඩින් මේ උඩ යකඩ වහලෙන් පිවිසිලා මතුවෙලා හිස බිඳගෙන පහලින් නික්මිලා යනවලු. දැන් නිශ්චලව ඉඳගෙනම මේ දුක විඳින්න ඕනි. නිශ්චලව ඉඳගෙන දුක විඳින්න ඕනි. මේකට පැහැදිලි කරනවා මෙහෙම දුක විඳින්න හේතුව මොකක්ද කියලා. නිශ්චලේ බුද්ධේ අපරද්ද භාවේන. කියන්නේ කිසිම කෙනෙකුට කරදරයක් නැතුව නිශ්චලව හිටපු බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපරාධ කරපු නිසා විපාකයක් නිශ්චලවම ඉඳගෙන විඳින්න වෙනවා. ඒ නිසා මේ විදිහට විඳින්න වෙනවා කියලා කියනවා. දැන් මෙන්න මේ ක්‍රමයට තමයි දැන් නිරේ දේවදත්ත තෙරුන් වහන්සේ දුක් විඳින්නේ. ඒ අතරට ඉස්සරහා ගින්දරට පිච්චෙනවා. නිරිසත්තු තව ඉන්න ඒගොල්ලෝ පිච්චෙනවා පේනවා. දැන් බලන්න දේවදත්ත තෙරුන් වහන්සේ එහෙ ඉපදුනාට පස්සේ දැන් ඇහැට දකින්න තියෙන්නේ මොනවද? සත්තු නිරිසත්තු පිච්චෙනවා. ඒ වගේම ගින්දර. ඊට පස්සේ තමන්ගේ ඇඟ ඇතුලෙන් අර යකඩ හුල් ගියාට පස්සේ ලේ වැగిරෙනවා. මේවා දකින්නේ. දැන් මේ අමිහිරි අරමුණු. දැන් මේ අවස්ථාවල පහළ වෙන්නේ මොනවද සිත? උපේක්ඛා සහගත චක්කු විඥානය. අන්න උපේක්ඛා සහගත චක්කු විඥානය කියන්නේ අකුසල් විපාක සිතක්. ඒ අකුසල් විපාක සිත පහළ වෙන්නට නම් වටපිටාව අමිහිරි රූප වලින් යුක්ත වෙන්න ඕනි. අමිහිරි අසුබ රූප වලින් යුක්ත වෙන්න ඕනි. දැන් එතකොට වටපිටාවේ ඔක්කොම තියෙන්නේ දකින්න තියෙන අර විදියට අමිහිරි රූප. අන්න එතකොට දිගටම උපේක්ඛා සහගත චක්කු විඥාන සිත පහළ වෙනවා. ඒවා දැකීම විදියට. ඊළඟට දැන් මේ කනෙන් අහන්න ලැබෙන ශබ්ද කියනවා අර නිරිසත්තු පිච්චෙනකොට ඒගොල්ලෝ කෑ ගහනවා. බෙරිහන් දෙනවා. ඊට පස්සේ තමන්ගෙම අර උල් ඇඟ තුලින් යනකොට තමන් කෑ ගහනවා. දැන් මේ ශබ්ද ඇහෙනවා. ඒතර මේවා මිහිරි ශබ්ද නෙවෙයි. අමිහිරි ශබ්ද. එතකොට ඒ වෙලාවේදී පහළ වෙන්නේ උපේක්ඛා සහගත සෝත විඥාන සිත. අන්න මේ සිත් පහළ වෙනවා. එතකොට මේ උපේක්ඛා සහගත සෝත විඥානය කියන අකුසල් විපාක සිත පහළ වෙන්න අවශ්‍ය අමිහිරි ශබ්ද ටික තියෙන ඔක්කොම. ඊළඟට දැන් එතනදී අර පිච්චෙන සත්‍යයන්ගේ ගන්ධය තමාගේ ඇඟ ඇතුලෙන් උල් ගියාට පස්සේ ලේ වැగిරෙනකොට ඒවල තියෙන ගන්ධය. ඒකට සුගන්ධයක් නෙවෙයි දුගන්ධයක්. අන්න ඒ දුගන්ධය ආග්‍රහණය කිරීම වශයෙන් පහළ වෙන්නේ උපේක්ඛා සහගත ගහන විඥාන සිත. උපේක්ඛා සහගත ගහන විඥාන කියන අකුසල් විපාක සිත පහළ වෙන්නට නම් අයහපත් ගන්ධය තියෙන්න ඕනේ. ඒකට මේ පරිසරය හැදිලා තියෙනවා. අන්න දැන් අකුසල් විපාක විඳින හැටි බලන්න. ඊළඟට දැන් බලන්න හිසෙන් උල මතුණාට පස්සේ පසාරු කරගෙන පහළට යනකොට ලේ වැగిරෙනවා. ඒකට දිවට දැනෙනවා මොනවද? ලේ රසය. නේද? රසය දැන. එතකොට අමිහිරි රසයක්. අයහපත් රසයක්. එතකොට පහළ වෙන උපේක්ඛා සහගත ජීවහා විඥාන සිත. ඊළඟට දුක්ඛ සහගත කාය විඥානි. අර කය තුලින් අර උල් යනකොට කය පිච්චෙනකොට මේ හැම වෙලාවෙදීම පහළ වෙන්නේ උපේක්ඛා මේ දුක්ඛ සහගත කාය විඥාන සිත. ඔන්න බලන්න මේ සිත් පහ අතරින් හොඳටම අකුසල් විපාක දැනෙන්නේ මේ උපේක්ඛා මේ දුක්ඛ සහගත කාය විඥානි. ඒකෙන් තමයි හොඳටම විපාකේ දැනෙන්නේ. දැන් එතකොට බලන්න මේ විදිහට කල්පයක් යනකම් මේ දුක විඳින්න තියෙනවා. ඒකට එක දිගට මොකද වෙන්නේ? මේ අකුසල් විපාක පහළ වෙනවා. එතකොට ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන් නිරේදී අකුසල් කරපු කෙනාට නිරේදී අකුසල් විපාක ලැබෙන හැටි. පැහැදිලි. එතකොට ඔන්න ඔය අකුසල් විපාක සිත් පහ පහළ වෙනකොට ඒ සිත් පහෙන් ගත්තු අරමුණ සිත් පහට ගොදුරුණු අරමුණ පිළිගැනීම වශයෙන් සම්පටිච්ඡන සිත පහළ වෙනවා උපේක්ඛා සහගත. එය
විමසීම වශයෙන් උපේක්ඛා සහගත සම්පීර්ණ සිත පහළ වෙනවා. දැන් ඔය අපි පැහැදිලි කරේ මේ නිරේදී අකුසල් විපාක ලැබෙන හැටි. ඊට පස්සේ අපි പ്രേත ලෝකයේදී බැලුවොත් പ്രേත ලෝකයේදී දැන් ඒ සම්බන්ධවත් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ අහිපේත කියන කතාව. අහිපේත කියන කතාව. එතකොට ඔය අතීතයේ බරණැස් නුවර එක්තරා ගන්තීරයක පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා කොළවලින් ඔය පොල් අතු වලින් වගේ කුටියක් හදාගෙන. ඒතර මේ බරණැස් නුවරට තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩි. ඒ වඩිනකොට මිනිස්සු දැකලා පැහැදිලා ඉතින් දානි පූජා කරලා පසේ බුදුරජාණන් වහන්සේ කුටියට වැඩම කරාට පස්සේ මේ පිරිසත් උදේ හවස එනවා මල් ආදී අරගෙන වන්දනාමාන කරන්න බණ අහන්න. ඉතින් මේ නගරේ ඉඳලා අර ගන්තීරේ කුටිය ළඟට යන්න තියෙන වෙලක් නැති. ඒතර මේ වෙල අයිතිකාර තනත්තේ පුරුෂයෙක් හිටියා. ඉතින් මේ පුරුෂයා දකිනවා මේ වෙලේ නියරවල් පාගගෙන මේ මිනිස්සු උදේ හවස යනවා එනවා. මෙයාට හරි තරහක් ඇති වුණා. මිනිසුන්ට කිව්වට නවතින්නෙත් නැහැ. ඉතින් මෙයා මොකද කරේ එක දවසක් පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ ගිහපු වෙලාවක් බලලා ගිහිල්ලා කුටිය ඇතුලේ තිබු ඔක්කොම බඩු මේ බින්දා කුඩු කරා. ඊට පස්සේ අර පොල්ලතු වලින් කොළ වලින් හදලා තිබු කුටියට ගිනි තිබ්බා. ඊට පස්සේ මිනිසු මේ පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා ඉල බලනකොට කුටියක් නැහැ බඩු ටිකක් නැහැ. උන්වහන්සේ එහෙමම පිට වෙලා යනවා එතන. මිනිසු හවස ඇවිල්ලා බලනකොට කුටියක් නැහැ පසේ බුදුරජාණන් වහන්සේත් නැහැ. අවසානයේ මේ පුරුෂයා මේක කරේ කියලා දැනගෙන පසුව මේ මිනිස්යන් ගහලා මරණයටපත් වුණා. මෙන්න මේ තැනත්තා ගිහිල්ලා නිරේ උපදිනවා. නිරේ ඉපදිලා කාලයක් දුක් විඳලා එයින් නිදහස් වෙලා പ്രേත ලෝකෙ ඉපදිනවා. ඉතින් പ്രേත ලෝකෙ ඉපදුනාට පස්සේ එක දවසක් මුගලන් ස්වාමින් වහන්සේත් ඒ වගේම ලක්ඛන ස්වාමින් වහන්සේත් ජිජ්ජකූට පර්වතයේ බැහැලා ගිජ්ජකූට පර්වතයෙන් බැහැගෙන එනකොට දකින්නවා මුගලන් ස්වාමින් වහන්සේ പ്രേතෙක්. කොහොමද මේ പ്രേතයා නිකන් සර්පෙක්ගේ ස්වරූපේ. මෝන මිනිස්සෙකුගේ වගේ හැබැයි කඳ සර්පෙකුගේ වගේ. ඒකට යොදුන් 25ක් දිගයි කියලා කියනවා. යොදුන් 25ක් දිගයි. මේ සර්පයාගේ මේ හිසෙන් මේ සර්පයාගේ හිසෙන් ගිනි ගන්න. හිසෙන් ගින්දර මතුවෙනවා. මේ ගින්දර මතුවලා මේ නැට්ට දක්වාම වලිගේ දක්වාම මේ ගින්දරෙන් මේ සර්පයා පිච්චෙනවා. ඊට පස්සේ ආය නැවත ඇඟ වැඩෙනවා. ආය වලිගේ ගින්න මතුවලා හිස දක්වා පැතිරිලා පිච්චෙනවා. ඊට පස්සේ ආයේ ශරීරයෙන් මැදින් මතුවලා දෙපැත්තට විහිදෙනවා හිස දක්වා සහ වලිගේ දක්වා. මෙන්න මේ විදිහට මේ සර්පයා මේ සර්ප ප්‍රේතයා පිච්චෙනවා. ඉතින් අන්න ඒක ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විමසනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා අන්න අර එදා මේ පසේ බුදුරජාණන් වහන්සේගේ කුටිය ගිනි තිබ්බු තැනත්තා තමයි මේ අහි ප්‍රේතයා වෙලා සර්ප ප්‍රේතයෙක් කියලා ඉපදිලා ඉන්නේ කියලා. දැන් බලන්න මේ සර්ප ප්‍රේතයාට විපාක ලැබෙන හැටි. කොහොමද? තමන්ගේ ඇඟ පිච්චෙනවයි දකින්නේ. එතකොට උපේක්ඛා සහගත චක්කු විඥාන විපාක සිත. අමිහිරි දර්ශනය. ඊළඟට අර පිච්චෙන ශබ්දය ඇහෙනවා. එතකොට ඒවා මිහිරි නැහැ. උපේක්ඛා සහගත සෝත විඥානි. ඊළඟට පිච්චෙනකොට ගඳ එනවා. ඒක ආග්‍රහණය වෙනවා. එතකොට උපේක්ඛා සහගත ගාහන විඥාන සිත. ඊළඟට මේ පිච්චෙනකොට සමහර ලාවට දිවට අර ලේ රහ ආදිය දැනෙනවා. උපේක්ඛා සහගත ජීවහා විඥාන. ඊළඟට කය පිච්චෙනකොට සම්පූර්ණම වේදනාව දුක්ඛ සහගත කාය විඥාන. ඊට පස්සේ සම්පටිච්ඡන සම්තිර්ණ සිතුත් ඔය විදිහට පහළ වෙනවා. ඔන්න බාහන പ്രേත ලෝකේ ඉපදුණු ඒ සත්‍යයට මේ විපාක 7 ලැබෙන හැටි. ඊළඟට අපි බලමු මේ දැන් සමහරු මනුෂ්‍ය ලෝකයේදීත් මේ විපාක ලැබෙනවා. විපාක ලැබෙනවා. එතකොට එක
සාමින්වහන්සේලා පිරිසක් හිටියා. මේ සාමින්වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේ දැකීම සඳහා ඒ කාලේ බුද්ධ කාලේ දූපතක ඉඳලා වැඩම කරනවා. වැඩම කරනකොට එක එදා රාත්‍රිය වෙනකොටත් බුදුරජාණන් වහන්සේ දකින්න යන්න බැරි වුන නිසා මග ස්ථානික නවතිනවා. අර ගල්ලෙන් තියෙන ආරණ්‍යයක් ඒක. මෙන්න මේ ගල්ලෙන් තියෙන ආරණ්‍ය මේ සාමින්වහන්සේලා 7-9ටම දෙන්නේ ගල් කුටියක් ඉන්න. කියන්නේ තුන් පැත්තම ගලින් වට වෙලා ඉස්සරහ විතරයි බිත්තිය තියෙන්නේ. දොර ජනේල සහිතව. ඉතින් රාත්‍රියේ මේ සාමින්වහන්සේලා ඉන්නකොට විශාල ගලක් පෙරලීගෙන ඇවිත් අර ඉස්සරහා බිත්තිය සම්පූර්ණයෙන්ම වැහෙනවා. ඉතින් ඒ පැහැදිලි කරනවා ගමක මිනිස්සු ඇවිල්ලා අයින් කරන්න බැලුවලු, දෙක මිනිස්සු ඇවිල්ලා අයින් කරන්න බැලුවලු, ගම් 7ක මිනිස්සු ඇවිල්ලා අයින් කරන්න බැරුවත් බැරි වුණා කියලා කියනවා. ඉතින් අවසානයේ දවස් 7ක් යනකම් මේ ස්වාමීන් වහන්සේලාට කුසගින්නේ වේලෙන්න උනා. ඇතුළට යන්න බෑ, එළියට එන්න බෑ, යමක් දෙන්න බෑ ඇතුළට. ඉතින් අන්තිමේටම දවස් 7ක් යනකොට මේ ගල ඉබේම පෙරලිලා අයින් වෙනවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා එළියට ඇවිල්ලා දාන එහෙම වළඳලා ටික දවසක් ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගිහිලා කියා සිටිනවා ස්වාමීනි අපිට මෙහෙම විපතක් වුණා මේකට හේතුව මොකක්ද? අන්න ඒ වෙලාවේ කියනවා නුඹලා පෙර ජීවිතයක හරක් බලන ළමයි 7 දෙනෙක්. ඒ හරක් බලන්න කැලේට යන වෙලාවේදී තලගොයෙක් දුවනවා දැකලා තලගොයා පස්සේ ගියා. තලගොයා තුඹසකට රිංග ගත්තා. ඊට පස්සේ නුඹලා 7 දෙනා කොළ අරගෙන ඒ තුඹසේ තිබ්බ සිදුරු 7ම වැහුවා. ඊට පස්සේ දවස් 7ක් කැලේ ඉඳලා නැවත එනකොට මතක් කියලා තමයි මේ සිදුරු ඇරියේ. එතකොට තලගොයා එළියට එනවා. හැබැයි මැරුවේ නැහැ. මරපු නැති නිසා අපායෙ ඉපදුන්නේ නැහැ. නමුත් මනුස්ස ලෝකයේ උපදිනකොට අර දවස් 7ක් තලගොයාට මේ තුඹස ඇතුලේ ආහාරත් නැතු ඉන්න උනා. ඒකේ විපාකයේ විදිහට නුඹලා 7 දෙනාට මේ විදිය දවස් 7ක් කුටියේ හිර වෙලා ඉන්න සිද්ධ වුණා කියලා කිව්වා. එතකොට බලන්න කුටියේ ඉන්නකොට විශේෂයෙන්ම අපි ගත්තොත් දුක්ඛ සහගත කාය විඥානයයි දවස් 7ක් වළඳ දාන්න දෙයක් නෑ. කය වේදනාව නේද? ඊට පස්සේ පිරිසගේ ඇඟ වැහැරිලා ගිහිල්ලා සමාහට මල මුත්‍රාත් ඒ කුටිය ඇතුලේ මේවා දකිනකොට මේ උපේක්ඛා සහගත චක්කු විඥානයි. ඊළඟට පිරිස කෑ ගහනවා එහෙම නැත්නම් දුක කියනවා මේ වහනකොට උපේක්ඛා සහගත සෝත විඥානයි. ඊළඟට අර මල මුත්‍ර වල ගන්ධ දැනෙනකොට උපේක්ඛා සහගත ගාන විඥාන සිත. ඊට පස්සේ කය ආහාර ගන්න දෙයක් නැහැ. දිව පවා වේලිලා. සමහරවල් ලේ රස දැනෙනවා. එතකොට උපේක්ඛා සහගත ජීවහා විඥාන. ඒත් බලන්න මනුෂ්‍ය ලෝකයේදී මේ විපාක ලැබෙන හැටි. මේ විපාක දෙන්න නම් ඊට සුදුසු පරිසරයේ සැකසෙන්න ඕනේ. ඒක සැකසෙනවා. බලන්න ස්වභාව ධර්මයේ පව වෙනස් වෙලා ඒවා විපාක ලැබලා දෙන හැටි. නේද? ඊට පස්සේ අපි මේ ජීවිතේ කරපු අකුසල් වලදී මේ ජීවිතේමත් විපාක ලැබෙනවා. ඔය විපාක. මේ ජීවිතේමත් විපාක ලැබෙනවා. පින්නතුන්ට මතක ඇති අඟුලිමාල ස්වාමීන් වහන්සේ කතාව. අඟුලිමාල ස්වාමීන් වහන්සේ ගිහි කාලේ මිනිස්සු 10 ගාණක් මැරුවා. අසත්පුරුෂ ශාස්ත්‍රයක් නිසා. හැබැයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා පැවිදි වෙලා උපසම්පදා වෙලා රහත් වුණා. හැබැයි දේවදත්ත මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට දැන් සාමාන්‍යයෙන් අපි මේ සිවුරේ තියෙනවා යට පහළට වෙන්න කොන් දෙක එකතු කරලා බඳින්න නූල් දෙකක්. ඒකට අපි කියනවා ගන්ටි පාසා කියලා. ඒක ගමකට අපි ස්ථානියෙන් පිට වෙලා ගමට යනවා නම් ස්වාමීන් වහන්සේලා ওই ගන්ටි පාසා කියන නූල් දෙක බඳිනවා. නැත්නම් සිවුර උලඟට යනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒ ඉන්න ආරාමයෙන් නික්මිලා ගමට යන්න සෝදානම් වෙලා ගම සමීපයට ඇවිල්ලා මේ ගන්ටි පාස බඳිනවා. බැඳගෙන යනවා. ඊළඟ පිණ්ඩපාතේ කරගෙන නැවත ඇවිල්ලා අතෙන් දැයිලා තමයි ආයෙ ලිහන්නේ මේ නූල් දෙක. එතකොට මේ ගමට පිණ්ඩපාතේ ගියාට පස්සේ ඒ හාත්පස
ඒ ළඟපාත මිනිස්සු කපුටන්ට කුරුල්ලන්ට හෝ වෙනස් සත්තුන්ට ගල් විසි කරා නම් ගල් වලින් ගැහුවනම් දඬුමුගුරු වලින් ගැහුවනම් මේ ගල් දඬුමුගුරු ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ ඇඟේ වදිනවා. අර ගහන හැම එකක්ම ඇවිල්ලා ඇඟේ වදිනවා. එතකොට උන්වහන්සේ පිණ්ඩපාත කරගෙන එනකොට එතකොට ඒ වදින්නෙත් අර ගන්ටිය බැඳලා ගමට ගිහිල්ලා නැවත ගන්ටිය ලිහෙන තැනට එනකන් ඒ අතරතුර ඒ ප්‍රදේශයේදී තමයි එහෙම මේ අර ගල් පොළු ආදී වදිනවා කියලා කියන්නේ. උන්වහන්සේ පිණ්ඩපාත කරගෙන එන්නේ ඔළුව පැරිලා ලේ ගලමින්. සිවුරු ඉරිලා, පාත්‍රේ බිඳිලා. මේ විදිහට තමයි එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එක දවසක් දැකලා කියනවා අඟුලිමාලේ ඉවසන්න. ඔක ඉවසන්න. අඟුලිමාලේ නුඹට මේ අවුරුදු දහස් ගණනක් ලක්ෂ ගණනක් විඳින්න තිබුණු දුක නැති වුණා. මේ ජීවිතේට විතරයි දැන් ඒකේ විපාකයේ තියෙන්නේ. ඒ නිසා ඉවසන්න කියනවා. ඒ කියන්නේ රහත් වීමත් එක්ක රහත් වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අරිහත් මාර්ගඥානෙ පහළ වෙනවා. පහළ වෙනකොට සියලුම කෙලෙස් නැති වෙනවා. ඊට පස්සේ රහත්. එතකොට අරිහත් මාර්ගඥානෙට අපි කියනවා කර්මක්ෂේකර ඥානෙ කියලා. ඒ කියන්නේ ඊළඟ භවවලට විපාක දෙන්න තියෙන සියලුම කර්මයන් ක්ෂය කරලා දානවා. නැති කරලා දානවා. එතකොට ආය නැවත උපදීමක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් සංසාරේ ඉස්සරහට නුඹ කරපු අකුසල් වලට විපාක දෙන්න තිබුණු විපාක දැන් ඉවරයි. හැබැයි මේ ජීවිතේ ඉන්නකන් මේ විපාක ලැබෙනවා. ඒ නිසා ඒ ටික ඉවසන්න කියනවා. අච්චර දුකක් නැති වුණා නම් මේ දුක මොකද්ද? මේ දුක ඉවසන්න කියනවා. ඉතින් බලන්න අඟුලිමාල ස්වාමීන් වහන්සේට මොකද වෙන්නේ? අර විදිහට මේ තමන්ගේ කය තුවාල වෙලා ලේ ගලනවා සිවුරු ඉරිලා දැන් මේවා තමයි දකින්න වෙන්නේ. එතකොට උපේක්ඛා සහගත චක්කු විඥාන සිත අන්න විපාක සිත පහළ වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ කයට අර නිසා ලොකු වේදනාවක් දැනෙනවා. එතකොට උපේක්ඛා මේ දුක්ඛ සහගත කාය විඥානයි. මේ විදිහට අනිත් සිතු මේ සුදුසු පරිදි පහළ වෙන්න පුළුවන්. එතකොට බලන්න මේ ජීවිතේ කරපු කර්ම වලට මේ ජීවිතේම විපාක ලැබෙනවා. ඔය විදිහේ උදාහරණ ගණනාවක් තියෙනවා. ඉතින් පැහැදිලි කරන්නේ අකුසල් සිත් 12 මුල් සිත් 11ට උද්දච්ච සහගත සිත හැර අනිත් සිත් 11ට ප්‍රතිසන්දි විපාකත් ලබලා දෙනවා. ප්‍රතිසන්දි විදිහට පහළ වෙන්නේ මොකද්ද? උපේක්ඛා සහගත සම්පීර්ණ සිත. එතකොට නිරේපදෙන කෙනාටත්, සිරිසන් ලෝක ඉපදෙන කෙනාටත්, අසුර අපාය ඉපදෙන කෙනාටත්, പ്രേත ලෝක ඉපදෙන කෙනාටත් ප්‍රතිසන්දි සිත වෙන්නේ උපේක්ඛා සහගත සම්පීර්ණ සිතයි. ඊට පස්සේ ඉපදුනාට පස්සේ ප්‍රවෘත්ති කාලේ අර විපාක සිත් හතම සුදුසු පරිදි ලැබෙනවා. නිරේදී එක දිගටම මේ දුක ලැබෙනවා. പ്രേත ලෝකවලදී එක දිගට ලැබෙනවා. ඒකට තිරිසන් ලෝකේ ඊට පස්සේ අසුර අපාය සමහර ලාවට ටිකක් වරින් වර මේ සැප විපාකත් ලැබෙනවා. අඩුයි දුක් විපාක. හොඳයි. එතකොට දැන් අපි කතා කරේ අකුසල් විපාක සිත් 7 සම්බන්ධයි. එතකොට දැන් මේ විපාක ගැන අපි කතා කරනකොට අකුසල් විපාක වේවා කුසල් විපාක වේවා මේ විෂය පරාසය ඊටාම විශාලයි. එතකොට අපිට සමහරලාට මේ කර්මය කරලා මෙහෙම විපාකයක් ලැබිලා තියෙනවා. එතකොට මේකටයි විපාකේ අඩු වුනේ, මේකටයි විපාකේ වැඩි වුනේ. අයි මේකට මෙහෙම විපාකයක් ලැබුණේ. එතකොට මේ විදිහේ ප්‍රශ්න ගොඩක් එනවා. අපි මේ ගැන හිතනවා, කර්ම විපාක ගැන හිතන්න ගන්නවා. يعني බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කොටසක් ඊට එහා අපි හිතන්න ගන්නවා. මේක කොහොමද මෙහෙමුනේ, මේක කොහොමද මෙහෙමුනේ කියලා අපේ පරාසයෙන් එහාට යනවා. එතකොට මෙන්න මේක භයානක දෙයක් හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවා. අපි ඒක බලමු. මේ අංගුත්තර නිකායේ තියෙන අචින්තය සූත්‍රය කියලා සූත්‍රයක්. මෙන්න මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා කරුණු 4ක් ගැන. බලමු.
චත්තාරිමානි භික්කවේ අචින්තේයානි න චින්තේ තබ්බානි යානි චින්තෙන්තෝ උම්මාදස්ස විගහතස්ස භාගී අස්ස කතමානි චත්තාරි. තේරුම මහණෙනි යම් කාරණා සතරක් ගැන සිතන තැනැත්තා උමතු වේද දුකට පත් වේද එබැවින් එම කාරණා සතර ගැන නොසිතිය යුතුයි. ඒ කවරේද? අන්න එතකොට පැහැදිලි කරන්නේ මහණෙනි මේ කාරණා හතරක් තියෙනවා. මේ කාරණා හතර සම්බන්ධයෙන් මේ නොසිතිය යුතුය. ඒ කියන්නේ සිතීමට නොයුතුයි. ඒ කියන්නේ වැඩිදුර සීමාව ඉක්මවලා සිතීම හොඳ නැහැ. නෑ චින්තේ තබ්බෝ කියන්නේ සිතන්න එපා. හිතුවොත් මොකද වෙන්නේ? එක්ක යා උමතු භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් විඝාතස්ස භාගී කියලා කියන්නේ මහා දුකකටපත් වෙනවා. මේක අංගුත්තර නිකායේ චතුක්ක නිපාත පාළියේ තියෙන්නේ. බලමු ඊළඟට මොකද්ද මේ කාරණා හතරක් කියලා මෙතෙන් අපිට පාඩමට අදාළ නිසා මම එක කාරණාවයි ගත්තේ. ඒක තමයි මේ තියෙන්නේ. කම්ම විපාකෝ භික්කවේ අචින්තේයෝ න චින්තේ තබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. එතකොට පැහැදිලි කරන්නේ මහණෙනි කර්ම විපාක ගැන නොසිතිය යුතුයි. යම් හේකින් සිතන්නේ නම් හෙතම උමතු බවට එහෙම නැත්නම් දුකට පත්වන්නේය. මෙතනදී කර්ම විපාක කියලා කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරනවා. කම්ම විපාකෝති ditta ධම්ම වේදනී ආදීනම් කම්මාන විපාකෝ. කර්ම විපාක කියලා කියන්නේ මේ ditta ධම්ම දෘෂ්ට ධම්ම වේදනීය කර්ම ඊට පස්සේ අපරාපරිය වේදනීය උපපජ්ජ වේදනීය ඔය විදිහට තියෙනවා මේ කර්ම විපාක. මෙන්න මේ කර්මවල මේ ditta ධම්ම වේදනීය ආදී මේ කර්ම විපාක ගැන හිතන්න එපා කියලා කියනවා. මේකයි කම්ම විපාක කියලා අදහස් කරන්නේ. එතකොට බලන්න මෙතන කියන්නේ කර්ම විපාක ගැන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් කොටසක් අපිට ඒ ටික පුළුවන් ඉගෙන ගන්න. හැබැයි එතනින් එහාට අපි මේ ගැන හිතන්න ගියොත් තර්ක විතර්ක කරන්න ගියොත් එක්ක උමතු බවට පත් වෙනවා කියනවා නැත්නම් මහා දුකකට පත් වෙනවා කියලා කියනවා. එතකොට ඇයි මේ හිතන්න එපා කියලා කියන්නේ මේ ගැන? මේවා ගැන හිතන්න තරම් ශක්තිමත් يعني ඊට ප්‍රමාණවත් නුවණක් නෙවෙයි අපිට තියෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේට විශේෂ වුණු විෂයක්. බුදුරජාණන් වහන්සේට ග්‍රහණීය වෙන විෂයක්. සර්වඥ ඥානයට ග්‍රහණීය වෙන විෂයක් මේ කර්ම විපාක විෂය කියන එක. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කොටසෙන් අපි ඒක ඉගෙන ගන්න ඔය විදිහට අපි දරා ගන්න. එතනින් එහාට අපි වැඩිදුර අපිම මේ ගැන වැඩිදුර හිතන්න ගියොත් එහෙම අපේ අදහස් වදා හිතන්න ගියොත් අන්න මේ කියන මේ උමතු භාවයට හෝ මහා දුකකටපත් වෙන්න අපිට සිද්ධ වෙනවා. හොඳයි. එතකොට මම මේ කතාව කියන්නත් හේතුව දැන් මේ පාඩම ඉවරනකොටම මහා ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන් කර්ම විපාක ගැන. ඒ නිසා කල්තියාම මේකේ ස්වરૂපේ මේ පැහැදිලි කරේ මේක මහා විෂයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමේ සහ ඒ කතා ප්‍රවෘත්තියට අනුසාරයෙන් අපිට පුළුවන් තේරුම් ගන්න යම් පමණකට. එතකොට මේකේ කෙලවර දක්වා හිතන්න අපේ මනස අපේ නුවණ ප්‍රමාණවත් නැහැ. මේක බුදුරජාණන් වහන්සේ නමකට විතරයි විශේෂ වෙන්නේ. හොඳයි. එහෙමනම් අපි අද දවසේදී අභිධර්ම පාඩම මෙතකින් හමාර කරනවා. එතකොට මේ පාඩමට අද කරපු පාඩමට අදාළව අපිට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නමුත් Tamanට පුළුවන් මෙතෙක් කරපු පාඩම් නැවත නැවත බලා ගන්න. ඊට පස්සේ අපි ඊළඟ දවසේදී අහේතුක කුසල විපාක සිත් ගැන කතා කරනවා. හොඳයි. එහෙමනම් අපි දැන් අද පාලි පාඩම බලමු. එතකොට එදා මම දුන්නා ලේඛක චෝර ගෝපාල කියන ශබ්ද තුන වර්ණන්වා දක්වන්න කියලා. එතකොට අපි බලමු ලේඛක ශබ්දේ. ලේඛක ශබ්දේ. එතකොට Taman ලියපු ටික අරගෙන බලා ගන්න. විභක්ති ඒකවචන බහුවචන පඨම. ලේඛකෝ ලියන්න.
ඊට පස්සේ ලේඛකා ලියන්නෝ. ඊට ද්විතිය ලේඛකං ලියන්නා. ලේඛකේ ලියන්නන්. ඊට පස්සේ තතිය ලේඛකේන ලියන්නා විසින්. ඊට පස්සේ ලේඛකේහි ලේඛකේහි ලියන්නන් විසින්. චතුත්ථි ලේඛකාය ලේඛකස්ස ලියන්නාට බහුවචන ලේඛකානං ලියන්නන්ට. ඊළඟට පංචමි ලේඛකා ලේඛකම්හා ලේඛකස්මා ලියන්නා කෙරෙන්. ලේඛකේබි ලේඛකේහි ලියන්නන් කෙරෙන්. ඊළඟට චට්ටි ලේඛකස්ස ලියන්නාගේ ලේඛකානං ලියන්නන්ගේ. ඊට පස්සේ සත්තමි ලේඛකේ ලේඛකම්හි ලේඛකස්මින් ලියන්නා කෙරෙහි ලේඛකේසු ලියන්නන් කෙරෙහි. කරණ ලේඛකේන ලියන්නා කරන කොට ලේඛකේබි ලේඛකේහි ලියන්නන් කරන කොට. ඊට පස්සේ ආලපන ලේඛක ලේඛකා ලියන්නේය ලේඛකා ලියන්නනි. හොඳයි. ඊළඟට අපි බලමු චෝර ශබ්දය. පඨම චෝරෝ සොරා චෝරා සොරු. ဒုတိ චෝරං සොරා චෝරේ සොරුන්. තතිය චෝරේන සොරා විසින් චෝරේභි චෝරේහි සොරුන් විසින්. චතුත්ථි චෝරාය චෝරස්ස සොරාට චෝරානං සොරුන්ට. පංචමි චෝරා චෝරම්හා චෝරස්මා සොරා කෙරෙන් චෝරේභි චෝරේහි සොරුන් කෙරෙන්. චට්ටි චෝරස්ස සොරාගේ චෝරානං සොරුන්ගේ. සත්තමි චෝරේ චෝරම්හි චෝරස්මින් සොරා කෙරෙහි චෝරේසු සොරුන් කෙරෙහි. කරණ චෝරේන සොරා කරන කොට චෝරේබි චෝරේහි සොරුන් කරන කොට. ආලපන චෝර චෝරා සොරා චෝරා සොරුනි. ඊළඟට ගෝපාල ශබ්දය අපි බලමු. ගෝපල්ලා කියන අර්ථේ. ගෝපාලෝ ගෝපල්ලා ගෝපාලා ගෝපල්ලෝ. ဒုတိ ගෝපාලං ගෝපල්ලා ගෝපාලී ගෝපල්ලන්. තතිය ගෝපාලේන ගෝපල්ලා විසින් ගෝපාලේභි ගෝපාලේහි ගෝපල්ලන් විසින්. චතුත්ථි ගෝපාලාය ගෝපාලස්ස ගෝපල්ලාට ගෝපාලානං ගෝපල්ලන්ට. පංචමි ගෝපාලා ගෝපාලම්හා ගෝපාලස්මා ගෝපල්ලා කෙරෙන් ගෝපාලේභි ගෝපාලේහි ගෝපල්ලන් කෙරෙන්. චට්ටි ගෝපාලස්ස ගෝපල්ලාගේ ගෝපාලානං ගෝපල්ලන්ගේ. සත්තමි ගෝපාලේ ගෝපාලම්හි ගෝපාලස්මින් ගෝපල්ලා කෙරෙහි ගෝපාලේසු ගෝපල්ලන් කෙරෙහි. කරණ ගෝපාලේන ගෝපල්ලා කරන කොට ගෝපාලේභි ගෝපාලේහි ගෝපල්ලන් කරන කොට. ආලපන ගෝපාල ගෝපාලා ගෝපල්ලා ගෝපාලා ගෝපල්ලනි. හොඳයි. ඊළඟට අදත් අපි දෙනවා කොටසක් වර්ණංවන්න. පහත සඳහන් ශබ්ද පුරිස ශබ්දයෙන් වර්ණගා දක්වන්න. පළවෙනි එක බුද්ධ ශබ්දේ බුද්ධ. අපි අර එකට බැඳලා දීලා තියෙන ක්‍රමේ තමයි බුද්ධ කියලා මුලින් තියෙන. ඊළඟට සාමාන්‍යයෙන් වෙන් කරලා ලියන ක්‍රමේ බුද්ධ කියලා අල් දයන්නත් එක්ක තියෙන්නේ. අර්ථය බුදුරජාණන් වහන්සේ. ඊළඟට තියෙනවා එහා පැත්තේ වරහන් ඇතුලේ බුද්ධෝ කියලා මේ රූපයක්. ඒ තමයි බුද්ධ ශබ්දේ පඨම ඒක වචනේ. ওই ක්‍රමයට තමයි ලියන්න ඕනේ. අර බැඳලා ලියන ක්‍රමය ඔය. ওই ක්‍රමයට හුරු වුණාම තමයි පිරිත් එහෙම අපිට පොත බලාගෙන කියන්න පුළුවන් වෙන්නේ. පාලියේ ওই ක්‍රමයට තමයි බුද්ධෝ කියලා ලියන්නේ. ඊළඟට දෙවෙනි එක ධම්ම කියන ශබ්දේ. ඒක අපි බඳින් නැතුව ලියුවොත් ඔන්න ඔය වරහන් ඇතුලේ තියෙන විදිහට ධම්ම කියලා ලියන්නේ. ඊළඟ අර්ථයේ ධර්මය. ධම්ම කියන පදේ පඨම ඒක වචනේ ඔන්න වරහන් ඇතුලේ තියෙනවා ඉස්සරහා ධම්මෝ කියලා. ওই ක්‍රමයට තමයි ලියන්න ඕනේ. ඊළඟට සංඝ අර්ථයේ සංඝයා වහන්සේ. ඒකෙත් පඨම ඒක වචනේ සංඝෝ කියලා ලියන්නේ. එතකොට එතන බැඳීමක් නැහැ. ඊළඟට හත්ත එක වෙන් කළා ලියනවා නම් වරහන් ඇතුලේ තියෙන ඕන හත්ත කියලා අල්ත යන්න සමග අර්ථය අත පඨම ඒක වචනේ ඉන්නේ හත්තෝ කියලා. ඔන්න ඔය ක්‍රමයට බැඳලා ලියන්න ඕනේ අකුරු. ඊළඟට පහ පාද
පාද කියන එකේ අර්ථය පාදේ කියන එක. පඨමායක වචනේ ඉන්නේ පාදෝ කියලා. හොඳයි මේ බුද්ධ ශබ්දයේ තේරුම් ගන්නත් පහසු වෙන විදිහට අපි විභක්ති තුනක් දක්වනවා. පඨමා විභක්තිය ඉන්නේ බුද්ධෝ බුද්ධහ. බුදුරජාන් වහන්සේ බුදුරජාන් වහන්සේලා. ඊට ဒုတိ ය බුද්ධං බුද්ධේ. ඒකට බුද්ධේ කියන එකේ බලන්න අර බඳින්න නැතුව ඒ ක්‍රමෙත් වරහන් ඇතුලේ තියෙනවා. නමුත් අර අකුරු බැඳලා ලියන ක්‍රමයට තමයි ලියන්න ඕනේ. බුදුරජාන් වහන්සේ බුදුරජාන් වහන්සේලා. තතිය බුද්ධේන බුද්ධේහි බුද්ධේහි. ඔක හොඳට බලන්න ඔය අකුරු බැඳලා තියෙන ක්‍රමේ ඒ ක්‍රමයට ලියන්න පුරු වෙන්න ඕනේ. හොඳයි. එතකොට ඔය ටික තමයි ඊළඟ දවසේ එනකොට ලියාගෙන ඉන්න තියෙන්නේ. එහෙමනම් අපි අද පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. හොඳයි. එහෙමනම් අද දවසේදී අපි අභිධර්මී අහේතුක සිත් සම්බන්ධයෙන් අකුසල විපාක සිත් සම්බන්ධයෙන් අපි පැහැදිලි කරගත්තා. ඒ වගේම පාලිට අදාළ ශබ්ද කීපයක් අපි පැහැදිලි කරගත්තා. අද දවසේදී මේ තුලින් අපේ సంతානයේ කුසල් සිතුවිලි ජනිත වුණා. මේ රැස් කර ගන්නට යෙදුණු කුසල් සිතුවිලි විපාක වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයේ දැන කියා ගන්න අවබෝධ කරගන්න ඒ වගේම සම්මර්ෂණය කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව වීරිය සැලසේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. මේ උතුම් පුණ්‍ය ශක්තිය අපට මේ ධර්මී කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන්ටත් ශාසනික මව්වරු පියවර සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනී ශ්‍රමයේ කැප කරලා මේ වෙනකොට ගිලම් බවින් පසු වන හැම දිනාටමත් ඒ වගේම මේ වැඩසටහන විකාශය කරමින් මේ දිවාරෑ දෙකේ වෙහෙසෙන අපේ කැලුම් මහත්මයා ප්‍රධාන හැම දිනාටමත් ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර උතුම් නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් අපිට මේ කටයුත්ත කර ගැනීම සඳහා අවශ්‍ය මේ උපකරණ ආදී ලබා දීම සඳහා ඒ දායකත්වයේ දරන හැම දිනාටමත් අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා. මේ හැම දිනාටමත් උතුම් ධර්මය අවබෝධ වී මේ ගෝර කටුක සංසාරයෙන් ඈතර වෙන්න මේ පින හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින දනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපයෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්තා. දෙවියෝත් පැතු උතුම් බෝධි ඥාන වලින් නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තුෙන් පසුවන හැම දිනාටමත් මේ පින් දනී පෙනී මේ පින් අනුමෝදන්ව තමන්ගේ පරලෝක ජීවිත සැපවත් කරගෙන උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. අප හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවාගෙන මං කීවට පසුව මේ ගාථා කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දිනයේ මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙහෙස නොබලා ඊට අවශ්‍ය කරන එළිය කෙවිලි සටහන් ආදී සකස් කරලා අපිට යොමු කරන්නට යෙදුණා. ඒ වගේම මේ කටයුතු සම්පාදනය කරන්න බොහෝ දෙනෙක් අපිට උපකාර අනුග්‍රහ කරන්නට යෙදුණා. ඒ සෑම සියලු දෙනාටම ඒ වගේම පැය ගාණක් තිස්සේ මේ වැඩසටහන මේ අපට ධර්ම කියා දෙමින් මේ කාරණා විමසමින් මින් අනතුරුවත් මේ වැඩසටහනට අදාළව යෙදෙන ප්‍රශ්න සාකච්ඡා කරමින්
මහත් වෙහෙසක් ගන්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා, කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා, කායික මානසික නිරෝගී භාවය සැලසේවා. ඒ තුලින් තව තවත් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස, සම්බුද්ධ ශාසනයට වැඩ පිණිස කටයුතු සම්පාදනය කරන්නට උන්වහන්සේගේ මේ උදාාරතර ජීවිතය සම්බුද්ධ ශාසනය උදෙසාම කැප කරමින්, බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැප කරමින්, ඒ තුලින් ජනිත කරගන්නා වූ කුසලානුභව බලයත් තුලින් උන්වහන්සේගේ පාරමී කුසල් සම්පූර්ණ කරගනිමින් ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න උන්වහන්සේට හැකියාව, ශක්තිය, වාග්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වැඩසටහනට සහ සම්බන්ධ වන සෑම සිළු දෙනාටමත්, මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට උපකාර අනුග්‍රහ දක්වන සෑම සිළු දෙනාටමත් මේ උදාාරතර පින්කමේ ආශිර්වාදයෙන් සුවසේම පාරමී ධර්ම පූර්ණය කරගනිමින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ උදාාරතර පින්කම හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් මේ කටයුතු සාර්ථක කරගන්න අපට අනුග්‍රහ උපකාර ආධාර අනුග්‍රහ කරන්නා වූ, ආශිර්වාද කරන්නා වූ සම්මාදිට්ඨික දේවතා මණ්ඩලයටත් මේ උදාාරතර පින්කම් මේ කුසලානුභව බලය අනුමෝදන් වෙත්වා. දෙවියෝද මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත් භාවයට පත්ව මේ වැඩසටහන සුවසේම දීර්ඝ කාලයක් පවත්වන්නටත්, ඒ තුලින් මේ ලෝකේ බොහෝ දෙනෙක්ට මේ උදාාරතර වැඩසටහන තුලින් සම්බුද්ධ ශාසනයේ අග්‍රඵල නෙලා ගන්නටත් හැකියාව වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ වැඩසටහනේ මේ මුල් කොටස අවසන් කරන්නට අපි සෑම සිළු දෙනාම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං. සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ. අමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි බන්තේ. සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සුවපත් වේවා, නිවන් සම්පත් ලැබේවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං.